අයිබෝවන් සුබ උදෑසනක් අපි සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට. ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ තුල සිට අපි ඔබට මෙලං කරන මෙත්නෙත් පාමුල ආරම්භ කරන මොහොතේ බොහොමත්ම ගෞරවයෙන් නමස්කාර පූරකව ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන හා දීපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව අදත් මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවෙන් අනතුරුව ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ධර්ම සාකච්ඡාව සමග පෙරවරු 10 දක්වාම අපත් සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට ඇරයුම් කරනවා මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදා නිවීමේ සැනසුම සොයා යන අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයාට දහම් සවනින් සැනහෙන්නටත් දහම් සවනින් සැනහෙන ඔබ හැමට නිබඳ රැකවල් සලසන්නටත් දේවතාවුන් වහන්සේලාට ආරාධනා කරන මොහොතයි. පවනක් සේලොව සිසිලාස බෙදනා එලියක්සේ කිරණක් විහිදුවනා පියුමක්සේ ගුණ සුවඳින් හොබනා ඇරයුම දෙවිඳුට දම් රස බින්දිනා තක්ගේ කාමේචරූපේ ගිරිසිකර තටේ චාංතලික්කේ විමානේ දීපේ රට්ටේචගාමේ තරුවන ගහනේ ගේහවත්තුන්හි කෙත්තේ බුම්මා ඡායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ කඳට මාගේ මේ පූජනීය නමස්කාරය වේවා. පියුම් පිඬකේ බුදු මුදුගුණ කන්ද අමිල ගුණති සීලය මානනන්ද සිසිල් පැනකිදම් හද තුල බැන්ද එවන් මුනිදු වඳිනෙමි මනනන්ද. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ලෝතුරා භාග්‍යවත් අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ පාසවනේ හිඳ අසනු ලබන ධර්මස්කන්ධයක් වශයෙන් පින්නති ඔබට මේ සද්ධර්ම දේශනාවත් වැටහේවා. ඒ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වන අරමුණ පින්නති ඔබට සාධනය කරගන්නට මේ පුණ්‍ය ශක්තිය හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව අපි සමාරම්භයේම තබන්නට ඕනේ. අදත් සුපුරුදු ලෙස මෙත්නෙත් පාමුල පින්බර ධර්ම ගංගාව ව්‍යාප්ත කරවනු සඳහා අපට ගුණති බරති පිනැති දායකත්වයේ සපයන දායක පින්නතුන්ලා පිළිබඳව කරුණු කීපයක් සිහිපත් කළොත් හොඳයි කියලා හිතනවා. මෙම සුදර්ශන ධර්මනිකේතන පුණ්‍ය භූමියෙහි සිය පුතු తాවකාලිකව පැවිදි බවට පත් කරලා සිය ජේෂ්ඨ පුතණුවන් ඇතුළු කුල වංශයේ සියලු පින්නතුන්ලා දහමට නැමීගෙන නිරන්තරයෙන් අපට ශාසනික ශක්තිය දෙන දායක පවුලක් හැටියට අද දවසේ දායකත්වයේ දරන අපේ සදහැවතුන්මා සෙනෙහස මුසු හැඟීමෙන් සිහිපත් කරන්නට ඕනේ. එම සදහැවතුන් වාසය කරන්නේ පන්නිපිටියේ රත්මල්ගම සපුමල් ප්‍රදේශයේ අංක 279 නිවසේ. ජයවර්ධන පින්වත් මහත්මයා
සුභාෂිනී වසුන්දරා පින්වත් මහත්මිය, ඉරාන් පුතණුවන් සහ ඉෂාන් පුතණුවන් කියන දෙපළ, වගේම කරන්දෙනිය, දකුණු මාගල ශ්‍යාමලී පින්වත් දියණිය ඇතුළු පවුලේ හැම දෙනාමත්, කරන්දෙනිය කිරිපේද්ද අශ්විනි පවුලේ හැම දෙනාමත්, පානදුර අරුග්ගොඩ දමයන්ති පවුලේ හැම දෙනාමත්, ඉන්ද්‍රාණි පවුලේ හැම දෙනාමත්, සීදුව කොටුගොඩ විජේරත්න විනී ශ්‍රියාලතා යන දෙපළටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙනයි එම සදහැවතුන්ගේ දායකත්වයෙන් අද මේ සද්ධර්ම දානමය මහපින්කම ආරම්භ වන්නේ. අපි හැම දෙනාමත් තම තමන්ගේ හදවත තුළ පවතින උත්තුංග ප්‍රාර්ථනාවන් හිතේ ගොඩනගාගෙන ඒ සකල ප්‍රාර්ථනාවන් මේ ධර්මදානයගේ අනන්ත කුසලයෙන් ඉෂ්ට සිද්ධ ප්‍රාප්ත වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුනාදයක් පවත්වලා ධර්මදේශනාවට සවන් දෙන්නට සූදානම් වෙමු. සාදු සාදු සාදු. අරුණා ලෝකයේ අරුණ කිරණ මේ අඳුරු ලෝකය එළිය කරන සුන්දර උදෑසනක් අප හැම දෙනාටම හැම දවසකම උදාපත් වෙනවා. ඒ බාහිර අඳුර මකන අරුණ කිරණ පමණක් නෙමෙයි. හැම හද సంతානයක්ම නිරතුරුව මෝහයේ අඳුරෙන් අන්ධකාර වෙලා තිබෙන්නේ. ඒ අඳුර මකන්නට දහමේ රිවි කිරණ හැම හදවතක් පුරාවට විසිර පැතිර පායන මොහොතමේ ඒ අරුණ කිරණ ඇතුළු වන්නට හදවතේ වාකවුළු සියල්ල හැරදමා ඔබ සූදානම් නම් සැබවින්ම එදා තථාගත සෙවණෙහි සඳහම් කිරණෙන් සියලු කෙලෙස් ධර්ම පුච්චා හදවත සුවපත් කළා වගේ අදත් නිසකවම පින්නති ඔබට පුළුවන් ඒ හදවත කෙලෙස් දුහවිල්ලෙන් තොරකොට රාග තෙතමනෙන් වියලිකොට හද සදා සුවපත් කරගන්නට. අදත් පින්නති ඔබට ඒ සඳහා මා කල්පනා කළේ අප මෙතෙක් හේතුඵල ධර්මය ඇසුරු කරගෙන දේශනා කරනු ලැබූ ධර්ම කාරණාවන් වල තවත් පියවරක් ඉදිරියට ක්‍රියාත්මක කරවන්නටයි. පින්වත්නි, ඒ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිරන්තරයෙන් අපට උපමා ඇසුරු කරගෙන අපේ හදවත සෝභාමත් කරන ආකාරය ගැන කරුණු පැහැදිලි කොට වදාලා. මේ මොහොතේ පින්නති ඔබට මා තේමා ගාථා රත්නය වශයෙන් සිහිපත් කළේ තථාගතයන් වහන්සේ බඳු උපමාවක් ඇසුරු කරගෙන අපට අපේ හදමඩල කෙලෙස් ධර්මයන්ගෙන් තොර කරගෙන මේ ජීවිත ගමන නිමා කරගන්නට මත්තෙන්ම දහම් දෙසුම නිමා වෙන්නට මත්තෙන්ම ලබාගත හැකි උපරි ඵලය වෙත ළඟා වෙන්නේ කෙසේද කියන කාරණය. ඒ ගාථා රත්නයේ සරල අදහස මම සුපුරුදු විදිහට පින්නති ඔබට පද්‍යයකින්ම සිහිපත් කරන එක වඩා හොඳයි. සසර නැමැති සාගරයෙහි ජීවිත නැව පාවෙනවා, නැව සිදුරුව කෙලෙස් ජලය නැව ඇතුළට පිවිසෙනවා. කෙලෙස් ජලය දුරු නොකළොත් නැව සයුරේ යට යනවා. කෙලෙස් ජලය ඉසිමින් අපි සිදුරු වැසිය යුතු වෙනවා. දැන් පින්නති ඔබට පැහැදිලි මේ සංසාරය සාගරයකට මගේ බුදුහාමුදුරුවෝ උපමා කළා. සාගරය කියන්නේ මුලක් නොපෙනෙන අගක් නොපෙනෙන එකක්නේ. ඈත ශිතිජයේ තෙක් විහිඳී යන මේ සාගරයේ කෙළවරක් අපට පෙනෙනවා. එසේ කෙළවරක් තිබෙනවා වගේ. නමුත් සැබවින්ම කෙළවරක් නැහැ. අපි පතපතා හිටියත් අපේ සංසාරයේ නම් වූ සාගරය අවසන් වෙනවා මෙතේ බුදුන් ළඟ කියා හුදෙක් එය බොහෝ විට ප්‍රාර්ථනාවක් පමණක් වෙන්න පුළුවන්. ඊටත් එහාට අපේ සංසාර සාගරයේ ඉම ක්‍රියාත්මක වෙලා දියත් වෙන්න පුළුවන් නිසා මම හිතන්නේ පින්නැති ඔබත් මමත් කළ යුතු වැදගත්ම දේ තමයි ලද මොහොතේ
සංසාර සාගරය අවසන් කරන මොහොත දක්වා තරණය කරන එක. මේ සංසාරය නැමැති සාගරය තුල පාවෙන්නේ නැවක්. උපමා කරන්නේ බුදුහාමුදුරෝ ජීවිතය. දැන් පැහැදිලි ඔබට මතක් කළානේ සසර නැමැති සාගරයේ ජීවිත නැව පාවෙනවා. හැබැයිද බලන්න වරක මහා රළගෙඩි වලින් මේ නැව දෝලණය වෙන්න පුළුවන්. හරියට අවශ්‍ය දිශාවට නැව ක්‍රියාත්මක කරන බලවේගය ඇති කර නොගත්තොත් සැඩ පහරට හසු වී කොච්චර නැව මුහුදුබත් වෙනවද? ඇත්තටම අපි මේ සංසාරේ විවිධ සැඩ පහරවල් වලට ඇතුළු වෙමින් වරක කාම ලෝකවලටත් වරක සිව් අපායටත් තවත් වරක දෙව්ලොව පැත්තටත් යන්නේ නැති. තථාගතයන් වහන්සේ කතංසු තරති ඕගහං කියලා අලව්‍යකු ඇසූ ප්‍රශ්නෙට දුන්න උත්තරෙත් එහෙමමනේ. කොහොමද උත්තරේ දුන්නේ? කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිජ්ජා ඕග කියන සැඩ පහරවල් හතරකට අහු වෙලා, රැලිමාලා හතරකට අහු වෙලා අපි මේ සසර පුරාවට දෝලණය වෙන වගේ. ඒ නිසා පින්නතුනි නැව අදාළ ඉලක්කය වෙත ගමන් කරවන්න ඕනෑ නම් කෙනෙකුට ඒ සඳහා අවශ්‍ය රියදුරකුත් ඒ සඳහා අවශ්‍ය નિયમિત කාර්ය සඵල කිරීම සඳහා අවශ්‍ය ඉන්ධනත් ඒ වගේම නැව තුල යාන්ත්‍රික දෝෂ වලින් තොර බවත් කියන මේ සියල්ලක්ම අවශ්‍යයිනේ. අපට මේ වෙනකොට සියල්ලම ලැබිලා තියෙනවා. ශක්තිමත් ජීවිතයක් මිස් දිව්‍ය නම් වශයෙන් ලැබිලා තියෙනවා. අනිත් පැත්තෙන් ශක්තිමත් කළ හැකි ධර්මයේ තුල හොඳින් මුවහත් කළ හැකි බලවත් කළ හැකි සිතක් අපට තියෙනවා. ඒ නිසා හොඳ රියදුරෙක් අප ළඟ ඉන්නවා. අනිත් පැත්තෙන් හොඳ කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබිච්ච අසහාය කල්යාණ මිත්‍රයන්න් වහන්සේ වූ මගේ තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාළ සද්ධර්මයේ උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් අපට ලැබිලා තියෙනවා. සසර අපේ පුරාකෘත පින්බල මහිමයකුත් තියෙනවා. මේ සියලු අංගයන් ඒකාබද්ධ වුණු ජීවිතයක් නේ ඔබට මට මේ මොහොතේ තියෙන්නේ. මේ සියල්ල අගය කරන්න පින්නතුනේ. අගය කරන තැනින් ඔබට ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. අනුන් අගය කරන්නට පෙර තමන් තමාව අගය කරගන්න එකත් තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ලොකුම උපකාරයක්. තවත් වරක තමන් තමාවම පරිහාසයෙන් දකින සිතකුත් ඔබ ළඟ තියෙනවා නම් වඩාත් හොඳයි. වැරදුණු තැන මා වැරදි කියා හෘද සාක්ෂියට එකඟව මටත් ඔබටත් හිතන්නට කියන්නට පුළුවන් නම් අන්න එතනදී අපේ ජීවිතය හුඟක් ශක්තිමත්. දැන් නැව සිදුරුව කෙලෙස් ජලය නැව ඇතුළට පිවිසෙනවා. තථාගතයන් වහන්සේ වදාරනවා නිතරම මේ නැවේ සිදුරු හැදෙන්න පුළුවන්. අපේ ජීවිතය තුළත් එහෙම සිදුරු කීපයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරයේ ස්වභාවයෙන්ම සිදුරුනේ. එහෙමනම් ඒ සිදුරු ඇසුරෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිත ඇතුළට එනවා ප්‍රිය උපදිනා වූ රූප ධර්ම හැටියටත් අප්‍රිය උපදිනා වූ රූප ධර්ම හැටියටත්. අන්න එතනදී ප්‍රිය උපදිනා වූ රූප ධර්ම වල සතුටත් ඇලීමත් ලෝභයත් පහළ වෙනවා. ඒ රූප ධර්ම යම් මොහොතක බලාපොරොත්තු වන ලෙසින් නොපවතින විට අන්න හිත ඇතුළට ද්වේෂය එනවා. මේ රූප ධර්මයෙන් මම මෙහෙම විකෘති වේයයි හිතුවේ නැහැ. මම බොහොම පිරිපුන් රූපයක් මං ගත්තේ මගේ ජීවිතේට. ඒ රූප ධර්ම දැන් වෙනස් වුණා නේද කියන ගැටීම එන්නත් පුළුවන්. ওই දෙකෙන් හොඳට වළක්ව ගන්න පුළුවන් තුන්වෙනි අකුසල පාක්ෂික කෙලෙස්යේ තම තුළ ගොඩනැගෙන බව හඳුනාගත්තා. මොකද්ද? මෝහය. චිත්වා රාගංච මෝහංච කියලාමයි ඔබට මම සිහිපත් කළ ගාථා රත්නේ අදහස් කරන්නේ මේ සිදුරු දෙක ඇතුළෙන් පිවිසෙන කෙලෙස්. මෝහය තමයි සියල්ලට මූලික. ලස්සන රූපරාමු දකිද්දි, සුමිහිරි ලස්සන සද්ද ඇහෙද්දි, සුමිහිරි රස විඳිද්දි, සුමිහිරි පහස විඳිද්දි, සුමිහිරි සුගන්ධවත් දේ දැනෙද්දි අපට මෝහයේ පටල ඉරාගෙන ප්‍රඥාවේ ආලෝකයේ මතුවෙලා ඔබ ඔය ප්‍රියයි කියලා ගන්න සියලුම රූප ධර්මවල අප්‍රිය ධර්මතාවක් රැඳී ඇත කියන කල්පනාව ඇති කරලා නම් අන්න එහෙම ඇතුළු කරගත්ත හිත තුළ කෙලෙස් වැඩෙන්න විදිහක් නැහැ. කෙලෙස් ඉහින්නේ එහෙමයි. කෙලෙස් ඇතුළු වෙන එක වළක්වන්න බෑ. එහෙමනම් කෙලෙස් ස්ථාපනය වෙන, ස්ථාවර වෙන,
දොරටු වසා ගන්න එක අපිට කරන්න පුළුවන් පින්වත්නි. දැන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මතා තුල පහළ වෙන ක්ලේශ ධර්මයන් අපි ඊටාම හොඳින් හඳුනගෙන ඒ අඳුනගත්ත කෙලෙස් ධර්ම හදවතින් ඉවත් කරන්න උවමනා කරන ශක්තිය අපි හදා ගන්න ඕනේ. අපේ සිත ආවරණය නොකළ එකක් නිතරම. ධර්මයේ තුලින් කරන්නේ සිත ආවරණය කරලා දෙන එක. රූප ධර්ම ඇතුළු වෙනවා. කෙලෙස් ධර්ම ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම හිතමුකෝ. ස්වාමීන් වහන්සේ නමකුත් ගිහි ගෝලියෙකුත් දාන ගෙදරකට යනවා. දැන් දෙපා දොවල ගෙට ගන්නේ කවුරු විතරද? ස්වාමීන් වහන්සේ විතරයි. ඒ පාත්‍රෙත් අරගෙන භාග වේලාවට අනිත් ඕරකන්න මෙවලම් උපකන්නත් අරගෙන එන ඒ කුල පුත්‍රයා දෙපා දොව අපි ගන්නෙ නැහැ. නමුත් ඔහුට එක්තරා භක්තියක් තියෙනවා අපේ හිත තුල. ඒ ස්වාමීන් වහන්සේගේ කැපකරු දායකයෙක් හැටියට. නමුත් කෙලෙස් ධර්මත් එහෙමයි. රූප ධර්ම බොහොම විරාජමානව සුව එළවමින් අප තුළට එනකොට අපි ටිකක් ගත්තට වරදක් නැහැ. නමුත් අපිට ප්‍රසන්න රූප නොගෙන ජීවත් වෙන්න බෑනේ. නමුත් වැදගත් වෙන්නේ මොකද්ද? ඒ තුලින් හටගත්ත කෙලෙස් වලට හදවත තෝතැන්නක් නොකළ යුතුයි. කෙලෙස් ඇතුළු වෙන වහාම සිත වියලවා ගැනීමේ වගවීම ඔබලගේ තියෙනවා නම් අන්න ඔබ මෝහයේ අඳුරු පටලය ගැන නිතර සිහියෙන් ජීවත් වෙච්ච කෙනෙක්. දාන ආදී පින්කම් කරන පැත්තට එනකොටත් කෙලෙස්ම තමයි පහළ වෙන්නේ. කොහොමද කෙලෙස් පහළ වෙන්නේ? අලෝභ අද්වේෂ අමෝහ කියන්නේ කෙලෙස් නෙමෙයි. නිකෙලෙස්. ඔය ධර්මයේ හරියට වරද්ද ගන්න තරක් තමයි අලෝභ අද්වේෂ අමෝහ කියන මේ තුනත් කෙලෙස් වලට ඇතුළු කරනවා. එහෙම ඉඳලා පින් කරන්න එපා කියනවා. තථාගතයන් වහන්සේ පින් කරන්න එපා කියලා වදාලේ නැහැ. පින් කරන්න. ඒ දාන ආදී පින්කම් කරන මොහොතේ ඇති වෙන අලෝභ හිත යට නිදිගැන්වී තියෙන විත්තිය මතක තියාගන්න. ලෝභය ටික කලකට පමණයි අලෝභයේ ඉස්මතු වී තියෙන්නේ. සිත තුළ කෙලෙස් හැම වෙලාවෙම නිදිගැන්වී තිබෙන එකට කියන්නේ අනුසය ධර්ම. ආපහු නිශ්චිත කාලයකට පස්සේ අර ලෝභය ඉස්මතු වෙන්න පටන් ගන්න නිසා ඒ ලෝභය කෙලෙසයක්. ඒක පැහැදිලිවම ඔබ අකුසල පැත්තේදී හඳුනාගත්තා. ඒ ලෝභයයි අර අලෝභයයි දෙක එකට අමුණලා දෙන වැරදි වැඩපිළිවෙලක් අපේ තියෙනවා. ධනක් දුන්නු අපට ඒ දානේ ආනිසංස નિરાයාසයෙන් ලැබෙන එක හැබෑවක්. නමුත් ඒවා බොහොම විචිත්‍ර කරලා වර්ණවත් කරලා අපට අනේක විද විමාන මාලා අලංකාරයෙන් විභූෂිත දිවසිරින් පින ආදී වශයෙන් දිව්‍ය ලෝක සැප වර්ණවත් කරලා දුන්නම හැඩතල දාලා දුන්නම පලිප්පු දාලා දුන්නම අන්නර අලෝභ හිත ආපහුවර ලෝභ යට වෙච්ච නිදාගත්ත ලෝභ හිත සමග ඇමිනෙනවා. ඇමිනිලා ආපහු අපිව අදිනවා අර ලෝභය නම් වූ දෙව්ලොවට ඇති වුණු කැමැත්ත නම් වූ කෙලෙසේ විසින් හදා දුන්නු ගතියෙන් සුගතියට අනිත් පැත්තෙන් ලෝභය ඇතැම් වෙලාවකට එහි ඵලයක් වශයෙන් පිනේ අනිත් පැත්ත වශයෙන්ම දුගති කියන දුගතියට අදින්න පුළුවන්. අනේ එතනදී අපි පරිස්සම් වෙන්න ඕනේ. අද්වේෂයත් එහෙමයි. දන් දෙන මොහොතේ අපි හිතමු යම් භික්ෂුවකට දන් දෙනවා. ඒක බොහොම මෛත්‍රී සාගත හිතින්මයි දෙන්නේ. නමුත් භික්ෂුවක් නිතර ඉල්ලනවා. නිතර එනවා. අන්න එතකොට එදා මෛත්‍රී හිත පහළ වෙච්ච වෙලාවේදී යට ගිහින් තිබිච්ච ද්වේෂය නැවත ඉස්මතු වෙන්න බැරිද? දැන් මිනිස්සු දන් දෙන්න ආසයි. ආස වුණාට නැවතත් ඉල්ලනවා නම් නැවතත් කරදරයක් නම් ඒ ඇත්තට දෙන්න කැමති නැහැ. දැන් ගිහි සමාජයේ වුණත් එහෙමයි. සමහර විට දැන් අපි වුණත් ඒ අත්දැකීම භික්ෂුන් වහන්සේලා වශයෙන් ලබනවා. දැන් අපි හිතමු කවුරු හරි යාචක දිවියක් ගෙවන කෙනෙක් එනවා. අනුකම්පා හිතන විදිහට ඉල්ලනවා. අනුකම්පා හිතන විදිහේ පෙනුමකුත් තියෙනවා කියලා අපි හිතමු. දැන් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි මගේ ළමයාට කිරිපිටි ටිකක් නැහැ. මට කිරිපිටි ටිකක් දෙන්න පුළුවන්ද? ඒක අපිට සතුටකුත් ඇති වෙනවා. කිරිපිටිත් තියෙනවා. දෙන්න හිතකුත් තියෙනවා. දෙන්න කෙනෙකුත් ඉන්නවා. දැන් පියවර තුනයි. දැන් කිරිපිටි ටිකක් දෙනවා. කිරිපිටි ටික දීලා ඉවර වුණාම අහනවා ආයේ ස්වාමීනි සබන් කෑල්ලක් ගන්න තියනවා නම් කමක් නැහැ. සබන් කෑල්ලකුත් දෙනවා. ස්වාමීනි තුවායක් කමක් නැහැ තුවායකුත් දෙනවා. ඒකත් දීලා ස්වාමීනි පොරව ගන්න මේ බෙඩ් ෂීට් එකකුත් තියනවා නම් දැන් පළවෙනි වතාව පහුණා, දෙවෙනි වතාව පහුණා, තුන්වෙනි වතාව පහුණා. හතරවෙනි වතාවට එනකොට මොකද්ද පහළ වෙන්නේ?
අර පරිත්‍යාගශීලී මුල් වෙලාවේදී ඇතිවෙච්ච ජාතකයා පිළිබඳ ඇතිවෙච්ච මෙත් සිතම අපහු ඇති වෙනවද? කවුරු හරි කියනවා නම් ඔව් එහෙමම ඇති වෙනවා කියලා එනං එයා මහා බෝධිසත්වයෙක්. දැන් මහා බෝධිසත්වයන්ට එහෙම ඇති වෙනවා. එක අවස්ථාවක් තියෙනවානේ ධර්මයේහි පින්නතුනි ඇතෙක්ව ඉන්න කාලේ ඔය දෙව්දත්තර ඒ භවයේ ඇවිල්ලා ඇද්දල ඉල්ලනවා. දැන් ඇද්දල හක්ක ළඟට එනකම්ම කපාගෙන යනවා. ඒක වියදම් කරලා කාලා බීලා ඉවරලා ඊට පස්සේ ආයි කල්පනා කරනවා තවත් ඇතාගේ මේ කොපු ඇතුලේ එහෙම නැත්නම් හක්ක ඇතුලේ තවත් දත් කැලි දෙකක් තියෙන්න ඕන තියෙනවා. ඒකෙන් කැලක් තමයි කැපුවේ. ඇවිල්ලා අහනවා ඉතුරු දල කැලි දෙකක් දෙන්න බෑයිද? බෝධිසත්වයන් වහන්සේට පුළුවන් වෙනවා. අර ඉතුරු කොටස් දෙක කම්මුල පළලා කියතකින් කපලා අරගෙන යනකම් ඉවසන්න. ඒක මහා බෝධිසත්ව මට්ටම දක්වා දියුණු කරපු මනසක ලක්ෂණ. එහෙම නැත්නම් පින්නති ඔබ මේ අත්දැකීම හැබෑවටම ලබලා ඇති. දැන් අපේ ඇත්තන්ට මූලින්ම කරුණාව දයාව පෙන්නලා අපි අවංක හෘද සාක්ෂියතකක මෛත්‍රියෙන් කරුණාවෙන් යමක් පරිත්‍යාග කළොත් නැවත නැවත ඉල්ලන්න පුරුදු ගතියක් තියනවද නැද්ද? මේ දන් දෙන අය ඒ අත්දැකීම ලබන්න. අද කරුණා හිතින් මෛත්‍රී හිතින් දුන්නොත් හෙටත් ඒ යාචක එතෙන්ට වෙනවා. අන්තිමට දීලා ඉවරයක් නැති වෙනකන් දෙන්නට වෙනවා. අන්නේ එතෙන්දී අර මුලින් කියාපු ද්වේෂය දුරු කරගත්තු යට කරගත්ත අද්වේෂයේ මතු කරගත්ත හිත පවතිනවද? මේක මහා කරදරයක් නේද කියලා සමහරට රළු වචනින් කියන්නත් ඉඩ නැද්ද? මේක නේද මනසේ ඇත්ත? අපි හැම මොහොතකම මෙන්න මේ ටික හඳුනගමු. කොහොමද කෙලෙස් යට යන්නේ? කොහොමද කෙලෙස් මතුවෙන්නේ ඉස්මතු වෙන්නේ? දැන් එහෙනම් දානයේ තුල ක්ලේශ ධර්මය යටපත් වී තිබෙන්නේ අදිෂ්ඨාන කරන කාලය දක්වා විතරයි. තදංග වශයෙන් විස්කම්බන වශයෙන් කියලා පියවර දෙකක් තියෙනවා කෙලෙස් යටපත් වෙන්න. තදංග කිව්වේ ක්ෂණයක් විතර යට යනවා ආයෙත් ඊළඟ ක්ෂණේදී මතුවෙනවා. එහෙම පුළුවන්. විස්කම්බන කියලා කිව්වේ ක්ෂණ ගණනාවක්. තමට පැයක් හමාරක් දවස් දෙකක් තුනක් දානමය පින්කමක් කරනකොට දානමය පින්කමට පටන් ගත්තම හොඳලා ඉවසනකම්ම වියදම් කරන්නට පුළුවන්. ඊට පස්සෙත් ආයිත් ඒ බඳු ආකාරයකම වියදම් කරන්න වුණොත් තමන් හිතාගත්තු ප්‍රමාණයට වඩා වියදම් කරන්න වුණොත් අන්න කෙනෙකුගේ හිත තුළ පහළ වෙනවා. අර මම කිව්ව ද්වේෂතාවගත චෛතසිකය. එහෙනම් මේ සියල්ල තුළ තියෙන්නේ තමාට තමා දැකීමේ නොහැකියාව කල් වේලා ඇතුව. එහෙනම් අපි අලෝභ හිතක් පහළ වෙනකොටත් මෝහයේ අඳුරෙන් එතන ගිලෙන්නේ නැතුව අන්තයට යන්නේ නැතුව. ඒ කිව්වේ පරිත්‍යාගය වුණත් අන්තයට යන්න ඕනේ නැහැ. ඒ වගේම මෛත්‍රිය වුණත් අන්තයට යන්න ඕනේ නැහැ. මෛත්‍රියේ අන්තයත් පරිත්‍යාගයේ අන්තයත් භයානකයි. බුදු පියාණන් වහන්සේ හැම මොහොතකම සම්මා දිට්ඨිය සහිත මධ්‍යම ප්‍රතිපදාව තමයි පින්වත් යාගය කරන්නේ. ඒ නිසා දැන් මේ කෙලෙස් ධර්ම ඊටාම හොඳින් අඳුනගෙන කෙලෙස් ඇති වෙන පහළ වෙන හැම මොහොතක්ම මනස සිහියෙන් කල්ගත කරලා ඒ සිදුරු ටික වසා ගත්තොත් අපට පුළුවන්කම ලැබෙනවා කෙලෙස් ජලය ඉහලා සිදුරු වහලා මේ සංසාර චාරිකාවේ අවසානයේ දකින්න. අපි මේ සංසාර චාරිකාවේ අවසානයේ එහෙනම් තාම නොදැක්කේ කුමක් නිසාද කියලා පින්නතේ ඔබට පැහැදිලි වෙන්න ඕනේ. අපි ඔය භාවනා යෝගීව ඉන්න අවස්ථාවලදී චිත්තානුපස්සනාව ගැන භාවනා වඩද්දී සරාගං වා චිත්තං සරාගං චිත්තං ච පජානාති. විරාගං වා චිත්තං විරාගං චිත්තං ච පජානාති. සරාග සිත හේවත් සරාගය නම් වූ රාගය නම් වූ ක්ලේශේ පහළ වූ වහාම අපි අඳුර ගන්නට ඕනේ මෙන්න මට රාගය නැමැති කෙලෙස්ේ පහළ වුණා. ඒ කෙලෙස්යාගේ ආදීනව එතනදීම මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් ඒ කෙලෙස් ඇතිවෙච්ච රාගය ඇතිවෙච්ච සිත සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙනතුරු ඒකට කියනවා ප්‍රහාණ කියලා. මා කිව්වා තදංග වශයෙන් කෙලෙස් යටපත් වෙනවා, විස්කම්මන වශයෙන් කෙලෙස් යටපත් වෙනවා, ප්‍රහාණ වශයෙන් කෙලෙස් ඉවත් වෙනවා. තුන්වෙනි පියවරේ පිනතුනේ සාමාන්‍යයෙන් මේ රාගය කියන කාරණේ ඉස්මතු වුණාම මෝහෙන් කොච්චර ඉස වැසෙනවද කියනවා නම් මව කියන දේවත්, පියා කියන දේවත්, වැඩිහිටියෝ කියන දේවත්, ගුරුවරු කියන දේවත්, හිතයිශී වූම කල්යාණ මිත්‍රයෝ කියන දේවත් හිතන්න බැරි තරමට මෝහයේ අඳුරෙන් හිත වැහෙනවා. මෝහයේ අඳුරෙන් හිත වැහෙනවා. කොහොමද වැහෙන්නේ? අපි බලමු සමහර විට නොගැලපෙන
ආදර සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තමාගේ දියණිය ඉන්නවායි කියලා මව්පියන්ට දැනෙනවා. මව්පියෝ වැඩිදුරටත් හොයලා බලලා කල්පනා කරලා මේ දියණිය හා සම්බන්ධකම් පවත්වන මේ පුද්ගලයා අපේ පරම්පරාවටවත් අපේ මට්ටමටවත් අපේ කුලයටවත් අපේ නිලයටවත් අපේ මට්ටමට තත්වයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියන තීරණයට එනවා. සමහර විට දියණිය එකම දරුවා වෙන්නටත් පුළුවන් පවුලක. ඒ දරුවාට දෙන්න පුළුවන් ඉහළම භවභෝග සම්පත් අර මව්පියන් රැස්කොට තබා තිබෙනවා. දරුවත් ඒ ගැන දන්නවා. මව්පියෝ කියනවා පුතේ මයි පුතා ওই මනුස්සයත් එක්ක ගියොත් මේක අබෑටයක් කොහෙට දෙන්නේ නැහැ. අබෑටේ තියාගන්න කියලා හිටි මම්ම අතුරුදන් වෙන දියණිවරු නැද්ද? ඇයි අවුරුදු 20-30 ගාණක් වෙනකන් හදාපු තනාපු වඩාපු ජීවිතේ හැම කාරණයකටම දුන්න අවවාද හරියටම හරි ගිය මව්පියන්ගේ අවවාදයේ මේ වෙලාවේ නුරුස්නා ගතියෙන් යුක්ත වුණා. මේ වෙලාවේ ඒක නොගැලපෙන්නක් හැටියට සැලකුණා. කවුද ඒක සැලකුවේ? මෝහය විසින් එහෙම සලකන්න පුරුදු වුණේ. මෝහය ළඟ රාගය රත් වෙන්න පටන් ගන්නවා. රාගය වනාහි කෙලෙසයක් නම් දැන් පැහැදිලි කෙලෙස් ඇවිස්සෙනකොට ලෞකික ජීවිතේ උනත් ලැබෙන්න තියෙන හැම අර්ථලාභයක්ම සමහර විට කෙනෙකුට අහිමි වෙන්න පුළුවන්. මේ වගේ සිද්ධි කොච්චර තියෙනවද? ඒ නිසා ජීවිත මගේ ඒ කෙලෙසයක් රත් වීමෙන් ඇවිස්සුනාට පස්සේ ඒ කෙලෙස් වලට වසඟව ක්‍රියාත්මක වෙන පුද්ගලයෝ ඒ ක්ලේශයගේ ආදීනව දකිනකොට ආපහු අනේ මං කරගත්තු දේ කියලා කොච්චර පසුතැවෙනවද? මේ බණහන අය අනේ මං කරගත්තු දේ කියන තැන ජීවිතේ විවිධ කාරණාවට විවාහයට විතරක් නෙමෙයි අනිකුත් ඕනෑම තීරණයකදී බලන්න ඔබට එහෙම වෙලා නැද්ද කියලා. ඔබ හිටි ගමන් හදිස්සියට වචන කියනවා. නමුත් ඔබට ආපහු ඒවා ඒ ආදීනව උඩුසුළඟට දමාපු දූවිල්ලක්සේ තමා වෙතම පතිත වී තමාප පසුතැවිලි කරවන වේලාවල අනන්තයි නේද? එම අප්‍රමාණ වාරයක් පින්නති ඔබට එහෙම සිද්ධ වෙලා තියෙනවද? හොඳට හිතලා බලන්න. සමහර විට අපි මෙහෙම හිතමු. පුතා විවාහ වෙන්න ඉන්න දුව ගැන ආරංචි වෙලා මම නම් වතුර පොදක් දෙන්නේ නැහැ කියාපු. මට නම් ඔවුන්ගෙන් වතුර පොදක්වත් එපා කියාපු. නොදකින් කියන වචනේ අපි පාවිච්චි කරනවානේ සාමාන්‍යයෙන්. අන්තිමට වතුර බොණ්ඩ වෙන්නෙම අර එපා කියාපු තූ නොදකින් කියාපු එක්කෙනාගෙන්මයි. එහෙම වුණාම පලිගන්න කෙනෙක් එහෙම වුණොත් ලේලි මොන විදිහේ වතුර දෙයිද කියලා හිතාගත්ත හැකි. මං හිතන්නේ ඔය උණු වතුර ලෝදී වගේ දෙන්න එහෙම ලේලිලා වෙන්න ඇති. වතුර ඕනකට වඩා හීතලට දුන්නාමත් හැබැයි වයසට යනකොට බනිනවා කොහොම උපස්ථාන කළත්. නමුත් අම්මා කළ දේ අම්මාට මම කරන උපස්ථාන මට කියලා හිතාගෙන බොහොම කීකරු භාවයෙන් යුක්තව අපේ දරුවේ උවටන් කරන්නට උන මං එහෙම සිහිපත් කරන්නේ විශේෂ අත්දැකීම් රාශියක් එක්ක. හැබැයි මා කිව්ව විදිහට මව්පියොත් දැන කියා ගන්නට ඕනේ මට කවදා හරි මේ කිසිම උපස්ථානයක් එපා කියපු කෙනාගෙන්ම ආපහු පිහිට පිළිසරණ ඉල්ලන්න වෙලාවල් නැද්ද කියලා. අපි මෙහෙම හිතමු. අසල්වාසී ගෙදරක් අපේ මලගමටවත් එපා කිව්වට මොකද? මිනිස්සු එහෙම ඇසුරු කරන්නේ නැතුව ඊටාම සුළු කාරණාවලට සදාතනිකව විරුද්ධ වෙච්ච අසල්වාසියෝ නැද්ද? නමුත් ඈත ඉන්න ලොකු නිලතල තියෙන ලොකු මට්ටම් තියෙන සමාජ මට්ටම් තියෙන නැත්තන් ගැන ආඩම්බරකම් කියා මාන්නාතික හිත ඔසවාගෙන ඉන්න. හිස උදුම්මවාගෙනත් ඉන්න. හුඟක් දෙනකොට යමක් වුණාට පස්සේ අර ඈත ඉන්න නෑදෑයෝ වෙන්නේ සියලු වැඩ ඉවර වුණාම. හදිස්සියකට අසනීපයකට මරලොතෝනි දුන්නොත් ඒක ඇහෙන තෙක් මානී නැත්තෝ එනවා. කොච්චර අමනාප වුණත් අනේ මොකද කියලා බලන්න පුළුවන්කම තියෙනවා නම් බලමු කරන්න තියෙන දෙයක් තියෙනවා නම් කරමු කියන තැනින් දුවගෙන එන අය ඉන්නවා. ඇවිල්ලා උපස්ථාන කරන අයත් ඉන්නවා. පිහිට පිළිසරණ වෙන අයත් ඉන්නවා. එතකොට අර මුලින් කියාපු වචනය ඇති එක්කෙනා කොයිතරම් අසරණ භාවයට පත් වෙනවද? හැබැයි ඇත්තටම ඔබට කෙනෙකුගෙන් පලිගන්න තියෙනවා නම් අද මම බණෙන් උගන්වනවා පලිගන්න විදිහ. ඒක ටිකක් උගන්වලා තියෙන එක කෝකටත් හොඳයි. කොහොමද පලිගන්නේ? ඔබව යමෙක් අපහාසයට, පරිහාසයට, නින්දාවට භාජනය කළා නම් ඔබට යමක් කුගෙන් යම් හතුරුකමක් ආවා නම් ලැබුණා නම් ඔබට පලිගන්න තියෙන හොඳම ක්‍රමය තමයි
අවශ්‍ය වෙලාවට ගිහින් පිහිට වෙන එක. අවශ්‍ය වෙලාවට ගිහින් පිළිසරණ වෙනකොට යටි හිතින් හිතනවා උඩු හිතින් ආඩම්බරකම නිසා නොකියුවට මොකද? අනේ මම මෙහෙම කියාපු එක්කෙනා නේද මට අද මෙහෙම උපස්ථාන කරන්නේ මම කොච්චර වැරදිද? මෙයා ගැන මෙහෙම හිතපු එක. අද මට මේ ඇත්තන්ගෙම පිහිට ඉල්ලන්න වුණා නේද කියන අසරණ භාවයට පත් වෙනවද නැද්ද? අන්නේ නිසා බොහොම ප්‍රවේශම් විය යුතුයි. යම් ආකාරයක වචනයක් අර වගේ එකක් කටින් පිට වෙන්නට ඉඩ තබා ගන්නේ නැතුව කලින් හිතන්නට පුළුවන් නම් හුඟක් හොඳයි. ඒ නිසා හොඳම පරිගණනා ක්‍රමය තමයි අවශ්‍යම වෙලාවේදී අවශ්‍ය ඇත්තන්ට අවශ්‍ය විදිහට පිහිට වෙන එක. පිහිට වෙන එක. හැබැයි ඔබේ අත්වැරද්දකින් කටවැරද්දකින් යමෙකුට එහෙම කියවුණා නම් ඔවුන්ගේ න්යාලි උපස්ථානත් ලැබෙනවා නම් ඔබ ඒ අකුසලයෙන් මිදෙන්න නම් මං ඒ පිහිට ලබන අයටත් පොඩි පාඩමක් උගන්වන්න ඕන. මොකද මේ පාඩම අනේ මම ඔයාට හුඟක් දේවල් මගේ මෝහය නිසා කිව්වා. කෙරුවා. ඒ කිව්වා දේවල් කෙරූ දේවල් හිතේ නොතබාගෙන මට මේ විදිහට අවශ්‍ය වෙලාදී පිහිට පිළිසරණ වීම ගැන මම ඔයාට පින් දෙනවා. ඒ වගේම මට සමා වෙන්න කියලා කියන්න තරම් නිහතමානී හිතක් හදාගන්න පින්වත්නි. ඒක පින් නැති ඔබට බොහෝම ප්‍රයෝජනයි. බොහොමත්ම ප්‍රයෝජනයි. අපේ ජීවිතය තුළින් සිද්ධ වෙන්නෙම නැති දේ ඒකයි. අර උපස්ථාන සියල්ලමත් ලබනවා. උඩින් හිනාත් වෙනවා. කතාත් කරනවා. නමුත් යටින් තමන් අතින් සිද්ධ වෙච්ච හතුරුකම් විවෘතව ඉදිරිපත් කරලා ඒ ඇත්තන්ගේ සමාව ලබන්නට තරම් නිහතමානී මානසිකත්වයක් ඔබ තුල තාම කලාතුරකින් තමයි ගොඩනගෙනවා නම් මම ඔබට ආරාධනා කරනවා දුර්ලභව ගොඩනගා ගන්න තියෙන ආධ්‍යාත්මික දියුණුවක් තමයි එහෙම සිතුවිල්ලක් ඔබ අතින් වැරදීමකින් හරි සිද්ධ වී තිබෙනවා නම් එහෙම වචනයක් ඔබ තුලින් වැරදීමකින් හරි යන්න සිද්ධ වී තිබෙනවා නම් බොහොම නිහතමානී වෙලා මගේ අතින් ඔබට වැරදුනා කියන එක කියන්න ඔබ ආඩම්බර වෙන්න එපා. පින්නති ඔබට ඒ කරන්නම හිත වේවි ඒකට ලැබෙන ආනිසංස. අපි කියා දුනකොට. ඒ ආනිසංස තමයි පින්වත්නි උපනුපන් භවයක කිසිදා නිന്ദා නොලබන්නට පුළුවන්. අනින්දිත වූ ප්‍රශංසාම ලැබිය හැකිය වූ බලයක් අර වෙච්ච වරද ප්‍රකාශ කිරීමෙන් පිනක් වශයෙන් ඔබ තුලින් පහළ වෙනවා. කෙලෙස් ඉවත් වීම ලොකු පිනක්. ඒ නිසා අර කෙලෙස් ජලයේ ඉසිමින් අපි සිදුරු වැසිය යුතු වෙනවා කිව්වා වගේම කෙලෙස් ජලයේ ඉසිමින් අපි නිවන් දැකිය යුතු වෙනවා. පින්නති ඔබ ඔබටම කතා කරගෙන බලන්න කොහොමද මම මගේ කෙලෙස් ධර්මයන් ක්‍රමානුකූලව තමන්ගේ මනසෙන් දුරු කරගන්න ශක්තිය ඇති කරගන්න කියලා. හැම වෙලාවෙම තථාගතයන් වහන්සේ වදාරන වැදගත් කාරණයක් තමයි චෙත්වා රාගංච මොහන්ච කියන ගාථාවෙන් වදාළ හැටියට රාගයත් මෝහයත් සංසිඳුවන කාරණේ. නිවන් දක්නා පිනිස වර්ධනය කරන හිතක ලක්ෂණ කීපයක් තථාගතයන් වහන්සේ වදාරනවානේ. ඒ ලක්ෂණ අඳුන ගන්න නම් බුදු පියාණන් වහන්සේ වදාරනවා පළවෙනියෙන්ම අපිට කලකිරීම අවශ්‍යයි. දැන් මා සිහිපත් කළානේ පින්වත් ඔබට අපට අනුන් කළ දේ ගැන අනුන් කෙරෙහි කලකිරෙනවා මිසක් මගේ අතින් අනුන්ට සිද්ධ වෙච්ච දේවල් ගැන මම කලකිරෙන්නේ නැහැ. හැම වෙලාවෙම මගේ හිත හරිම හොරෙක්. ඒ හොර හිත හැම වෙලාවෙම කතා කරන්නේ නුඹ හරි. අසවලා වැරදි. යම් දිනක ඔබට වැටහුණොත් නෑ මටයි වැරදුනේ කියලා. අන්න ඒක හරි වැදගත්. අපි අනිත්‍යයට රිද්දවන්න හිතනවාමත් කියනවා. මම තමුසෙට මෙච්චර උදව් කළා උපකාර කළා කවුද කියලා තමුසේ වඳුරගන්නේ නැතුව කමක් නෑ. ඔහෙට නෙවෙයි වැරදුනේ මටයි. එහෙම කියලා වැඩක් නෑ. ඒ කියන්නේ තවත් ද්වේෂය. තවත් කෙලෙස් ඇවිස්සෙන එතකොට. එහෙම නෙවෙයි කියන්නට ඕන. එහෙම නොමේ අඳුන ගන්නට ඕන. අනේ මගේ හිත තුලින් මෙබඳු යමක් කියුණා නේද? අනේ මගේ හිත තුලින් මෙබඳු යමක් කෙරුණා නේද? ඒක වඩා හොඳයි. ඇයි එහෙම පසුතැවිලි වෙන්න නෙමෙයි. එතන වරද සුද්ධ කරගන්නවා. අන්න එතෙන්දි ජලය එළියට දානවා සිදුරු වලින්. ඇතුළු වෙච්ච ජලය. එහෙනම් පින්නතිය ඔබට පුළුවන්කම තියනවාද මෙන්න මේ විදිහට අඳුන ගන්න ජීවිතේ ඔබට ඔබ ගැන කලකිරෙන එක හරි වැදගත්. අනුන් ගැනත් ඔබ ගැනත් කලකිරෙන එකමයි නිර්වාණ මාර්ගයට තියෙන ප්‍රධානම දොරටුව. පින්නතිය ඔබට මතක නේද? තථාගතයන් වහන්සේ ගිහිගෙයින් නික්මෙන්නට අච්චර සම්පත් තිබියදී මූලාධාර කරගත්ත බලවේගය මොකද්ද? සිත කලකිරීමේ බලවේගය. නමුත් බොහෝ දෙනෙකුගෙන් ඇහුවම
ඔබ දැන් නිර්වාණ මාර්ගයට පිවිසෙන්නට තාම කල්පනාවක් නැද්ද කියලා. මොන එකක්ද ස්වාමීනි මට මේ ජීවිතේ මේ එපා වෙලා තියෙන්නේ. මං කලකිරිලා ඉන්නේ හරියට. කලකිරෙනවට අපෙන් උත්තර හොයනව නේද? මම හරිය ආසයි කලකිරෙනට උත්තර දෙන්න. මට නම් ජීවිතේ එපා වෙලා තියෙන්නේ කලකිරලා තියෙන්නේ කියලා කෙනෙක් කියනවා නම් එතනම තමයි නිවන් දකින්න ඕන කරන මූලික සුදුසුකම. ඒත් මේක හඳුනගන්න බැරි වුණොත් ඔබ කලකිරිච්ච දේවල් ගැන එකින් එකට අරමුණු ගොනු කරගෙන ඒ ගැනම බලාගත් වනම බලාගෙන පැය ගණන් දවස් ගණන් හිතන වාර නැද්ද? හැන්දෑවේ කලකිරිච්ච හිත වේදනාව මතක් වුණොත් එළි වෙනකන් නිදි වර්ජිතව ගත කළ අවස්ථා නැද්ද? මම ඔබට අවවාදයක් ඒ නිසා කරන්න ඕන. ඔබ නිතරම මෙහෙම කරන්න. සිත කලකිරි පැටලි කල්පනාවේ මග නවතිනුයි පානිවනට පමාවේ විය යුතු දෙයක් තව මතුවට උනාවේ කල නොකිරුණොත් යලි සසරෙහි මුලාවේ. කලකිරුණේ නැත්තම් තමයි මට අමාරු. පැහැදුනොත් ආයි මුලා වෙනවා. කලකිරුණොත් ගොඩ ගන්න පුළුවන්. ඇයි? වෙන් වෙන්න රාගය අඩු කරගන්න විරාගී හිත හදාගන්න. අර නිකන් ඉඳගෙන සරාගං වා චිත්තං විරාගං වා චිත්තං කිය හිටියට බෑ. සරාගය වශයෙන් ඇති වෙනකොටම දැනගෙන ඒක නැති කරන්න මාමී කියා දුන්නු උපක්‍රම භාවිතා කරන්න ඕන. භාවනාවේ ලැබෙන ප්‍රතිඵල 90%කට ලැබෙන්නේ නැත්තේ ඇයි? සරාග හිතක් පහළ වුණා කියලා දැනගන්නවා. විරාග හිත නැති වුණා කියලා දැනගන්නවා. අර පළවෙනි එක නම් ඇති වෙනවා. හරි. සරාග හිත ඇති වුණා. නමුත් ඔය කියන කිසිම යෝගියෙකුට විරාගං වා චිත්තං කියන එක බලන්න බෑ. ඇයි? සරාගය විරාගයට හරව ගන්න භාවනාවේ උපායශීලී ක්‍රම ඔව් තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද්ද උපාය? සරාගය ඇති වුණු වස්තුව පිළිබඳ පිළිකුලෙන් දකිනවා. ඒ අසුබේ දකිනවා. බුදු පියාණන් වහන්සේගේ සමතත්සලිස් කර්මස්ථාන අතරින් රාගසිතක් පහළ වුණු තැන එය උද්වේග කර ස්වභාවයටම එනකොට හරිම අමාරුවෙන් ඒක ඒ අග්‍ර තත්වයටම පත් වෙන තැනට ගන්න ඕන අසුබය. දැන් ඔබ ප්‍රියමනාප රූපයක් පිළිබඳ ඔබට රාගයක් පහළ වුණොත් එයා මං නතු කර ගන්න ඕනේ එයාගේ ස්පර්ශයේ පහසම ලබන්න ඕන කියලා පින්නති ඔබට පුළුවන්කම තියෙන්නට ඕනේ ඒ සිතුවිල්ල නැති වෙනකන් ඔසවාගත්තු පයෙන් නම් ඒ සිතුවිල්ල ඇති උනේ. ඒ ඉරියව්වේ ඉඳගෙන ඉන්න වෙලාවෙ නම් ඒ සිතුවිල්ල ඇති උනේ නැගිටින්න ඉස්සර වෙලා. ඒ සිතුවිල්ල අවසන් වෙනකන් මනසිකාර කරන එක. තථාගතයන් වහන්සේ අනන්ත වාර ගණන් එහෙම සරාගසිත ඇති වුණු භික්ෂුණට විරාගසිත පහළ වෙනකන් කරන උපාය කියලා දුන්නා. පින්නති ඔබට හොඳට මතක නේද? එක අවස්ථාවක මගේ මතක උප්පලවන්න මහරහත් මෙහෙණිය වගේ. උප්පලවන්න මහරහත් මෙහෙණිය පැවිදි වුණේම අතිශයින්ම රූප සම්පන්නතාවයකින් යුක්ත වෙච්ච කාන්තාවක් සිටි නිසා ඇට ඇගේ ඥාතිත්වයෙන් මස්සිනා පෙම් බැන්දා. ඈ කලකිරුණා. සංසාරේ කලකිරීමෙන්මයි මේ භවයට ආවේ. දැන් තවදුරටත් කලකිරුණා. රාගයගේ ස්වභාවය මම විරාගී සිත්වලටමයි කැමති. නමුත් මට මේ මිනිස්යාගෙන් පුදුම කරදරයක් තියෙන කියන සරාගී සිත් තුළ සිත වැඩුවා. විරාගයේ උත්තරීතර අගය හැම වෙලාවෙම මානසිකාර කළා. ඒ නිසාට පැවිදි වෙන්න හිතුණා. ඒත් අර තරුණයා ඔබ දන්නවා පිණ්ඩපාතේ වැඩලා සතපෙන ආසනේ වාඩි වෙනකන් ඇඳ යටට වෙලා රිංගලා හිටියා. දිවා විහරණයට උප්පලවන රහත් මෙහෙණිය සුළු වෙලාවක් සයනේහි ඇලවෙනකොටම තරුණයා ඇඳ යටින් එළියට ආවා. ආපහු ඔබ සිවුරු හැර යා යුතුයි. ඔබ මගේ සදා ප්‍රියම්බිකාව විය යුතුයි. දැඩි ලෙස අර හුදකලා මොහොතේ උප්පලවන රහත් මෙහෙණියට බලපෑම් කළා. එතුමිය අහනවා මට හරි සන්තෝසයි. මට හරි සන්තෝසයි මා ගැන ලෙන්ගතු වෙන එක ගැන. මම මෙච්චර කල් දැනගෙන තිබුණේ නෑ මට මෙච්චර ආදරේ කියලා. බලන්න එදා රූප සම්පත්තියෙන් සිත උදුම්මාගෙන හිටපු කේමාවට බුදුරජාණන් වහන්සේ දක්වපු උපක්‍රමයේ වගේ උප්පලවන්නා රහත් මෙහෙණිය කොයිතරම් විචක්ෂණශීලී වුණාද මේ වෙලාවේ. කෑ ගැහුවා නම් තමන්ගේ අවශ්‍ය අරමුණ ආරක්ෂාව දෙකම නැති වෙලා යන්න පුළුවන්. අරමුණ ඉෂ්ට කරගන්න බැරි වෙන්න පුළුවන්. නිසා බොහොම ආදරණීය හිතෙන් කිව්වා මට හරි සන්තෝෂයි මට ආදරේ වෙච්ච එක ගැන. ඔබට යමෙක්ගෙන් යම් වදුරක් තියෙනවා නම් ඒ වදුරින් මිදෙන්නට ඊටාම හොඳ උපායශීලී අසක් මේ කතාව ඇසුරින් පහළ වෙන්න ඕනේ. අහනවා අවසානයේදී ඇත්තටම ඔයා මගේ මුළු ශරීරයටම ආදරෙයිද? ඔව්.
ගොඩක්ම ඔය ආදරේ මොකටද? ඔයාගේ ඔය ලස්සන නිලපුල් වන්න ඇස් දෙකට. එහෙමද? ඒකටත් මට හරි සන්තෝසයි. මොහොතකට අනිත් පැත්තට හැරුණා. අදිෂ්ඨාන කළා. ඇඟිලි තුඩු දෙක ඇස් ගොබේ ඇතුළට දාලා ඇදලා ගත්ත ඇස් කුලිය. ඇස් බෝලය. ඇහුවා ඔබ වඩාත් පෙම් කරන්නේ මේට නම් මෙය මට නොව ඔබට මම සදා පවරන්නට කැමැති. ඒ මොහොතේම තරුණයාගේ රාග මදේ සංසිඳී උප්පලවන්න රහත් මෙහෙණින් වහන්සේගේ දෙපතුල් ළඟ වැඳ වැටුණා. අදිෂ්ඨාන ශක්තියක මහත පිවිතුරු චේතනාවෙන් ගෙන දේ වාසනා කිව්වනේ. ඇගේ ඇස් යලි තිබුණාටත් වඩා දීප්තිමත් ඒ මොහොතේම පිහිටියා. මේ රුධිරේ ගලන රුධිරේ වහණය වෙන ඇස්කුළු දෙක එළියට ගත්ත මොහොත. එනම් බලන්න රාගයක් යම් සිතක පහළ වුණාට පස්සේ ඒ රාගයට අවශ්‍යම උපාය උපක්‍රමය මොකද්ද කියලා අහුවොත් විරාගය මෙනෙහි කරන්නයි කියලා කිව්වට බෑ. ඒ අදාළ උපාය අදාළ උපක්‍රම භාවිත කරන එක හරි වැදගත්. ඔක කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. අනිත් ඇත්තෝ හොඳින් හෝ නරකින් තමන්ගේ රාගය ඉෂ්ට කරගෙනම මිසක් පාපයේ ගිලිලා මිසක් විරාගයේ සිත් හදාගන්න ඕන කරන ශක්. ඒක ඇතෙක් රජුරන්ගේ වාහනේ හැටියට බොහොම කලක් ඉක්මවලා පුහුණු කළා. නමුත් දවසක් රජතුමා පිටමත තියාගෙන පෙරහැරේ යන වෙලාවට දැක්ක ඇතින්නියක්. ඒ ඇතින්නිය පිළිබඳව අවුරුදු ගණන් හික්මන තිබිච්ච මේ සිත ආපහු ඇවිසෙන්න පටන් ගත්තාම ඔබට කිව්වා තදංග වශයෙන් විස්කම්භන වශයෙන් මේ ආකාර දෙකකින් කෙලෙස් ධර්ම ප්‍රබල වෙන හැටි. අන්න තදංග වශයෙන්වත් යටපත් කරන්න බැරි තරමට උග්‍ර වුණා. සියලු හික්මීන් හික්මවා තිබී සිතෙහි ශක්තියින් මුළුමනින් නැති වී ගියා. රජුරෝ පිටමත සිටියේදීම වනාන්තරයට ඇතින්නිය සොයා ගියා. රජුරෝ යාන්තම් ගහක අත්ත කෙලිලා ජීවිතේ බේරගත්තා. ඇත් ගොව්වගේ හිස කසා දාන්නට රජුරෝ පසුව කල්පනා කළා. අන්තිමට කෙනා හතුණගේ හිස කසා දාන්න එපා. තිරිසනා කියලා කියන්නේ එහෙමයි. තැනද නොතැනද කළ යුතුද නොකළ යුතුද කතාවක් නැහැ. තිරිසනුන්ට තදංග වශයෙන්වත් විස්කම්බන වශයෙන්වත් සිය අදහස් පාලනය කරගන්න බෑ. මිනිස්සු තිරිසන් වැඩ කරන්නේ එතකොට තදංග වශයෙන්වත් විස්කම්බන වශයෙන්වත් සකිය ආශාවන් පාලනය කරගත නොහැකි වෙන මිනිස්සු මොනතරම් සාහසික අපරාධ කරනවද? තමාගේ ඇකේ හොවා නැලවෙන මිනිපිරිය දිහා බලලා මෙත් සහගත සිත් පහල කරගන්න බැරි වයෝවෘද්ධයන්ගෙන් කොච්චර දරුවා අතවරයට ලක්වුණු ආරංචි දස දිගට පැතිරෙනවද? එන ඔබට පැහැදිලිනේ මේ සරාගසිත කියන එකේ භයානක. මෝහයෙන් හිත වැසී ගිය කල්හි කොයිතරම් භයානක ආකාරයට රාගසිත මිනිහා තිරිසනෙක් බවට පත් කරනවද? මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්න මේ තිරිසන් ගති වැඩි වෙනවා. මනුෂ්‍ය රූපේන මුර්ගස්චරන්ති. මේ මම පහුගිය දවසක ධර්ම සාකච්ඡාවක් කරනවා මම ඇහුවා. මේ හිටියේ විශ්වවිද්‍යාලයක තරුණ ළමයිට ඒ දේශනේ 3000 කට පිරිසක් හිටියා. මම ඇහුවා සාමාන්‍යයෙන් බස් වල යනකොට වැඩියෙන්ම කරදර තියෙන්නේ ගෑනු දරුවන්ට ඊලන්දාරින්ගෙන්ද නාකි මිනිසුන්ගෙන්ද කියලා. ගත් කටරම කිව්වනේ නාකි මිනිසුන්ගෙන් කියලා. මට පුදුම හිතුණා. මට ආයිත් මතක් වුණා පුදුම හිතුණාට මොකද? ගෙටත් උසේ කියනවනේ. මොකද්ද? නාකි වෙනකොට ඇති වෙන විසේ. ඒ නිසා වයස තරතිරම මම කවුද කියන කාරණය දශමයක්වත් නොවැටහෙනවා. ක්ලේශ ධර්ම වල තියෙන භයානකකම පුදුම විෂධූමයක්. ඇතුළු වුණොත් නැසෙනවමයි. එතකොට කොයිතරම් ගැඹුරු තැනකට තථාගතයන් වහන්සේ අපේ සිත් යොමු කරවලා මේ කෙලෙස් ධර්ම ඉසින්නට හිතෙන් ඉවත් කරන්නට අනුශාසනා කළ තියෙනවද කියලා දැන් ඔබට පැහැදිලි. මේ අනුව රාගසිතක් වශයෙන් විරාගසිතක් වශයෙන් අඳුන ගන්නට අපට අවශ්‍ය කරන තවත් මූලිකාංග කීපයක් තථාගතයන් වහන්සේ හේතුඵල ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනවා. පින්නති ඔබට මතකයි මේ කෙලෙස් ධර්ම පිළිබඳව විග්‍රහ කරන මූලිකාංගය මම නාම රූප විග්‍රහයේදී ඉදිරිපත් කළා. එහිදී ඔබට මතකයි මනෝ ඉන්ද්‍රිය 6ක් ගැන මම කියනවා.
මනෝ ඉන්ද්‍රිය 6ක් ගැන. ඒ මනෝ ඉන්ද්‍රිය තුලින් මනස දකින්න හැටි. ඒ මනෝ ඉන්ද්‍රිය තුලින් විශ්වයේ ඊටාම සියුම් පදාර්ථයන් දකින්න හැටි. කිසිදා නොගිය දෙසට මනස ගමන් කරවිය හැකි ආකාරය මම ඔබට මතක් කළා. තථාගතයන් වහන්සේ වදාරනවා නහි ඒතේහි යානේහි ගච්ඡහි යගතං දිසං යතහාත්තනා සුදන්තේන දන්තෝ දන්තේන ගච්ඡ. වාහනයකින් යන්නට බැරි තැනක් ඇත. නිවන නමින් එතැනට දෙන නමක් ඇත. විදසුන් නුවණ තුල දමණය කළොත් සිත ලැබගත හැකි ඒ නිවනෙහි යමිලසෙත. එහෙමනම් අන්න අර ආධ්‍යාත්මික ස්වභාවය ආධ්‍යාත්මික ඉන්ද්‍රිය ධර්මයන්ට වඩා තව එහා ගිය ඉන්ද්‍රිය කීපයක් තියෙනවා පින්වත්නි අපිට වර්ධනය කරන්න. ඒවට කියන්නේ අති ඉන්ද්‍රිය කියලා. දැන් එතකොට ඉන්ද්‍රිය කොටස් තුනක් අපිට තියෙනවා. භෞතික ඉන්ද්‍රිය, ආධ්‍යාත්මික ඉන්ද්‍රිය, අති ඉන්ද්‍රිය. යමෙකුට මේ නිවන කියන උත්තරීතර මට්ටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ අති ඉන්ද්‍රියටයි. එහෙනම් එය භෞතික ඉන්ද්‍රියටත් ආධ්‍යාත්මික ඉන්ද්‍රියටත් එහා ගිය සුවිශේෂ ඉන්ද්‍රිය ධර්ම පද්ධතියක්. ඒ ඉන්ද්‍රියයන් මතුවෙන්නේ මිනිස් මොළයේ තියෙන කෝටි සංඛ්‍යාත ශෛල කෙලෙස් ධර්ම වලින් පිරිසුදු කරගත්තට පස්සේ තැනට ලෝකයේ විශිෂ්ට ගණයේ වියතුන්ගෙන් උගතුන්ගේ පරිවේෂණ වලින් සඳහන් වෙලා තියෙන්නේ මිනිස් මොළයෙන් 20000ක පමණ ඉතාම කෙටි සරල ප්‍රමාණයක් තමයි සංවර්ධනය කරලා තියෙන්නේ. පිරිසුදු කරලා තියෙන්නේ. ඒ තුලින් දක්වන හාස්කම් තමයි ගගන තරණය, භූමි තරණය, සාගර තරණය. නමුත් සසර තරණයට එහෙම සුළු සෛල ප්‍රමාණයක් පුමුදවලා බෑ. මම ඔබට අසා ඇති කතා පුවතක් යලි මතක් වෙන්නත් එක්ක කරුණක් කියන්න. එක මිනිස්සෙක් හිටියා බුද්ධ කාලේ මිනිස්සු මලහම ඔලු කට්ටට තට්ටු කරලා ඉපදිච්ච තැන් කියන්න පුළුවන්. මේ අහවලා හතර අපායේ, අහවලා දිව්‍ය ලෝකේ, අහවලා බ්‍රහ්ම ලෝකේ. මේක මුළු මහත් දඹදිව පුරාම පැතිරලා තිබුණා මේ අසහාය දක්ෂතාවයේ ඇතැම් වෙලාවට මිනිස්සු රැවටුණා මේක රහත්භාවයේ තියෙන ලක්ෂණයක් කියලා. දැන් සමහරව භූත බලවේග විසින් මෙහෙවන ලද සිත් ඇතිව ඒ වගේම වෙනත් ලෞකික ධ්‍යාන මට්ටම විසින් වර්ධනය කරන ලද මනස ඇතිව කෙනෙකුට වෙන දේවල් වෙන්න තියෙන දේවල් මාරක බාධක බන්ධන ආදී බොහෝ දේවල් පෙන්눔 කරන්නට පුළුවන්. ශාස්ත්‍ර කියනවා කියලා අපි එකට කියන්නේ. එහෙම ශාස්ත්‍ර කියන්න පුළුවන්. සමහරට එහෙම ශාස්ත්‍ර කියන කෙනෙක් දිහා බලපු කෙනෙකුට බැරි නෑ මෙයා රහත් වෙලා ඉන්නවයි කියන එක හිතලා මුලා වෙන්නට. එහෙම මුලා වෙච්ච පුද්ගලයන් සම්බන්ධව නාමික වශයෙන් උනත් සිහි කරන්න කාරණා මම දන්නවා. අනේ එතන තමයි මුලාව. එයාගේ සරල සාමාන්‍ය ජීවිතේ ගත්ත මෙයා නොකරන නොහොමිනාකමක් නෑ. නමුත් කෙනෙකුට වෙන්න තියෙන දේ හරියටම ඉලක්කයට ඔගොල්ලෝ කියන විදිහට ටික් එකට කියන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ජීවිතේ හැල බැලුවම තමයි තේරෙන්නේ මේක ඇත්තම ආධ්‍යාත්මික ඉන්ද්‍රිය දියුණුවක්ද අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක්ද එහෙම නැත්නම් අර්ධ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක්ද. ඇත්ත වශයෙන්ම උන් සතු ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි ඒක. බාහිර වශයෙන් ගත්තු භූත බලවේග විසින් සාමාන්‍ය විදිහට දැක බලාගත්ත දේවල් ඉදිරිපත් කිරීමක්. නමුත් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ තුළ දැන් අර ඔලු කටු ඔක්කොටම තට්ටු කරලා බුදු පියාණන් වහන්සේ දුන්න තවත් එක ඔලු කට්ටක්. ඒක රහතන් වහන්සේ ළමකගේ. කිව්වා මේකට තට්ටු කරලා කියන්නේ කිව්වා කොහෙද ඉපදුනේ කියලා. ස්වාමීනි මට මේ හැම ඔලු කට්ටක්ම ගැන කියාපු දේවල් ඔබ වහන්සේ අනුමත කළා. ඒවා එහෙමමයි කිව්වා. එහෙමයි. ඇත්ත. නමුත් මේ ඔලු කට්ටේ නම් ඉපදිච්ච තැන හොයාගන්න මට එච්චර ලේසි නෑ ස්වාමීනි. පෙනෙන්නෙම නෑ දැනෙන්නෙම නෑනේ. අන්න අපිට ඒක හොඳ උදාහරණයක් මේ සමස්ත සෛල ප්‍රමාණයම පිඹිදෙව්වට පස්සේ ඒ ඔලු කට්ට වියලී ගියත් ඒ තුල කෙලෙස් ධර්ම නැති නිසා නැවත නූපදින ස්වභාවය තියෙනවායි කියන කාරණේ එහෙම නැත්නම් මාර්ගඵල අධිගමයන්ටපත් උනායි කියන කාරණේ දැන කියා ගන්න පුළුවන්. ඒක අතකට මේ කාලෙත් එහෙම මොන හරි ශිල්ප ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද මේ අකුමේ සෝවාන් වෙන ප්‍රමාණය වැඩි හරියට. අනාගාමී වෙන ප්‍රමාණය වැඩි නිකන් ඔලු කට්ටට ඇඟිල්ලකින් හරි වේවැලකින් හරි ටිකක් තට්ටු කරලා ගල් කෑල්ලකින් හරි බලන්න පුළුවන් නම් ඇත්තටම සෝවාන්ද කියලා. හරි වටිනවා. එහෙම වුණොත් ඔය හැම ඔලු කට්ටක්ම පළයි මිනිස්සු. 90%ක් ගෙනියන්නේ වංචාව. 90%ක් ගෙනියන්නේ බොරුව. ඔවුන්ගේ සරල සාමාන්‍ය ජීවිතයේ ගෙවෙන හැටි බැලුවම වේදේහිකා කුලදුව කළා වගේ තමයි.
ඒ විස්තරේ ඔක්කොම කියන්නට ඔබට මේ වෙලාවේ කාලේ නෙමෙයි. නමුත් ඔබ කමටහන් ගන්නා විට මගේ විශේෂ අවධානය තමයි හැම වෙලාවකම සබ්භාසව සූත්‍රය සහ වෙන චතක්ක සූත්‍ර වැනි විවිධ සූත්‍ර දේශනා තියෙනවා. සැබැයි අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය අඳුන ගන්න පින්වත් ඔබ ඔබේම අතීන්ද්‍රිය තත්ත්වයේ තේරුම් ගන්නට ඒ ග්‍රන්ථ අධ්‍යයනය කරන්න. තථාගත බුදුරජාණන් වහන්සේගේ අරහම් බුදු ගුණය ගත්තත් ගිරව් වගේ කටපාඩමින් රහසින්වත් පවුන කළ බැවින් අරහන් නම් වනසේක කී භාවනා කරනට වඩා වටින්නේ. බුදුරජාණන් වහන්සේගේ හද సంతානය සපුරා පිරිසිදු වූසේක. සියලු කෙලෙස් ධර්මයන් සදහටම දුරින් දුරු කළසේක. කෙලෙස් උපදින්න වූ ගති මුළුමනින්ම දුරු කළසේක. එබැවින් තථාගතයන් වහන්සේ අරහන් නම් වනසේක. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා සංකාරයෝ, සංකාරයන්ගෙන් හටගන්නා විඥානයෝ, විඥානයන් ප්‍රත්‍ය කොටගෙන හටගන්නා නාම රූපයෝ, නාම රූපයන් ප්‍රත්‍ය කොටගෙන විශේෂ කොටගෙන මූලාධාර කොටගෙන සහාය කොටගෙන පාදක කොටගෙන හටගන්නා වූ ෂඩේන්ද්‍රයන් මෙන්න මේ ධර්මතාවන්ගෙන් මගේ බුදු පියාණන් වහන්සේ නිරෝධය දැකවදාලා නිරෝධය දැකවදාලා එබැවින් තථාගතයන් වහන්සේ හේතුඵල චක්‍රය නිරෝධ කළ බැවින් අර සංසිඳ වූ බැවින් අරහන් නම් වනසේක. කටපාඩම් කලාකාරය නොවේ. තථාගත ධර්මයේ උත්තරීතර ගැඹුරට මනස පිවිසුවාගෙන භාවනා වඩන්න. ස්වාධීනව ඔබේ මට්ටමට ගැලපෙන තම නැනපමණින් දත යුතු කටපාඩම් කරගත්තු ටික නෙමෙයි. අරහන් ගුණේ තම තමන්ගේ ඥාණයට විශේෂ වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ විශේෂ වෙන ප්‍රමාණය අනුව තීරණය කරන්න මම සෝවාන් මාර්ග අධිගමයට පැමිණිච්ච ශ්‍රාවකයෙක්. කාගේවත් කමටහන් ඕන නැහැ. කාගේවත් පත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ ඔබට. ඔබට ඔබ කවුද කියලා හොඳින් හඳුන ගන්නට පුළුවන්. මම ඔබට මේ සරාගයේ විරාගයේ ඒකරාශී කරගෙන මේ දේශනාව මෙතෙක් කළේ නාම රූප පත්‍ය සලආයතනං කියන එක තේරුම් කරවන්න. මා කිව්වා මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගෙන් තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මයෝ මනස ඇතුළට පිවිසෙන්නේ කියා. ඒ මනස ඇතුළට පිවිසීමෙන් කෙලෙස් ඇති වෙන ආකාරය මෙසේයයි කියා. මේ සලආයතනං කියන ආයතන 6 ඔබ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන 6 ඔබ දන්නවා. අතන නාම රූප පත්‍ය සලආයතනං කියන මතු පිටින් දැක්ක කෙනෙකුට පේන්නේ ඔය 6 විතරයි. නමුත් අධ්‍යාත්මික ඇස, අධ්‍යාත්මික කන, අධ්‍යාත්මික නහය, අධ්‍යාත්මික දිව, අධ්‍යාත්මික මනස. ඒකෙන් මම ගත්තා මනෝමය කය කියන වචනේ ඉස්පතු කරගත්ත ඔබට මතක ඇති. මනෝ කාය කියන එකක් මම ඔබට සිහිපත් කළා ඔබට මතක ඇති. ඊළඟට ඔබට මේ අරහතන් වහන්සේලාට පහළ වෙන්නා වූ අතීන්ද්‍රිය ස්වභාවය තුල කොහොමද ජීවිතේ ලෞකික සිද්ධි දකින්නේ උන්වහන්සේ. අන්න එතෙන්දි තමයි විරාගය කියන මට්ටමට හිතක්පත් වෙන්නේ. විරාගයට මුල හිත කලකිරීමයි. එහෙනම් කලකිරුණේ ඇයි? ඔබව විරාගී මට්ටමට ගෙන එන්නට ඔබ විසින්ම පුහුණු කරන ලද්දා වූ මානසික බලපෑම නිසායි. මග නවතිනු එපා. අපි මේ කලකිරීම ජීවිතයට අහමු. ඇයි? විරාගය නම් වූ වාසනාවන්ත තත්වයේ තියෙන්නේ ඔය කලකිරීම මත. ඒක දකින්න අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක් ඕනේ. අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක් ඕනේ. ඔබට ලැබෙන මේ හැම සැපයක්ම කෙලවර වෙන්නේ අනිත්‍යයෙන් කියලා දකින්නට අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයක් ඕනේ. ඒකට කියනවා අතීන්ද්‍රිය මනස නොහොත් අතීන්ද්‍රිය මනසට කියන්නේ සිහිය කියලාවත් නුවණ කියලාවත් නෙමෙයි. ඒකට ගෝචර වෙන හැම දෙයක්ම හඳුන්වන්නේ ප්‍රඥාව නොහොත් ඥානය කියා. ඥානය කියා. අපි අතීන්ද්‍රිය ඥාන දර්ශනයෙන් සම්බන්ධව මතු දේශනයට එක් වෙමින් පින්නති ඔබ සමග මේ ගාම්භීරතර උපමාව කේන්ද්‍ර කරගත් මොන උපමාවද? නැවේ උපමාව මුල් කරගෙන නැවේ සිදුරු අතරින් ඇතුළට ගලා එන ජලය පදනම් කරගෙන කෙලෙස් ආදේශ කරගෙන කළ දේශනාවේ. ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ලංකාවාසී ලෝකවාසී මුළු හදින් මෙත් පාමුල රැඳෙමින් බුදුබණ ශ්‍රවණය කරන්නට සෑදූ සිත් ඇතුව සෑදූ කන් ඇතුව පින්වත් හැමදෙනාටම ශාන්ත නිවනට මේ පින්බර දම් දාණය පාරමී දම් දානයක්ම වේවායි මෙත් හදින් සෙත් පතමු. වාසනාවන්ත ධර්මකාමී පින්වත්නි, අදත් සුපුරුදු ලෙස මෙත්නෙත් පාමුල මෙම සුදර්ශන ධර්මනිකේතන පුණ්‍ය භූමියෙහි අපට ශාසනික ශක්තිය දෙන දායක පවුලක් හැටියට අද දවසේ දායකත්වයේ දරන පන්නිපිටිය රුක්මල්ගම සපමල් ප්‍රදේශයේ
අංක 79 දෙක නිවසේ පදිංචි ජයවර්ධන මහත්මයා, සුභාෂිනී වසුන්දරා මහත්මිය, ඉරාන් ඉෂාන් පුතුන් ඇතුළු එවැගේම කරන්දෙනිය දකුණු මාගල ශ්‍යාමලී පින්වත් දියණිය ඇතුළු පවුලේ හැමදෙනාමත්, කරන්දෙනිය කිරිපේද්ද අශ්විනි පවුලේ හැමදෙනාමත්, පානදුර අරුග්ගොඩ දමයන්ති පවුලේ හැමදෙනාමත්, ඉන්ද්‍රාණි පවුලේ හැමදෙනාමත්, සීදුව කොටුගොඩ විජේරත්න විනී ශ්‍රියාලතා යන දෙපළටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙනයි මේ ධර්මදේශනාවේ අනන්ත කුසල සම්පත්තීන් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන ඥාති පිරිසත් අපි කරුණාවෙන් ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමැති. කරන්දෙනිය කිරිපේද්ද වෛද්‍ය සුමතිපාල රණසිංහ මහත්මාණන්, වෛද්‍ය සුසිරිමලි රණසිංහ පින්වත් මහත්මිය, කරන්දෙනිය දංගහවිල පියසේන මුදලාලි මහත්මාණන්, එවැගේම මිසිලින් පින්වත් මාතාව, කරන්දෙනිය දකුණු මාගල රත්නායක පින්වත් මහත්මයා, එවැගේ මහතේ කණුවේ යසවති ජයවති යන අයටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙමින් ඊට සාතිරේක වර්ග පරම්පරාවේ මේගේ සියලු ඥාතීන්ට පින්පෙත් පවරා ලමින් මටත් ආශිර්වාද කරමින් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් මේ උතුම් දහම් ගංගාවට දොර හැර දෙන්නා වූ පින්වත් නිවේදක වරුණ ආදරණීය පුතුටත් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටමත් ඊත සිතින් බැතිබර හැඟීමෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එම සදහැවතුන් හැම දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය අනන්ත අනුභවය පරලොව සැනසෙල්ල පිණිස වේවා. නම් සඳහන් කළ සියලු පින්නතුලාට දහම්මැසු ඔබ හැමගේ සකල ප්‍රාර්ථනාවන් සිද්ධ වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං, චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. සාධු සාධු සාධු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි එලෙස නිමාවට පත්වනේ. අපි කෙටි විරාමයක් ලබායින් පසුව ධර්ම සාකච්ඡාවේදී තවත් අද අපේ ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නු ධර්මකාරණා, සමාජීය කාරණා ධර්මයත් එක්ක මුසුකොට පෙන්වා දුන්නු මග තවත් වර්ධනය කරගන්නට, ඒ මග යන්නට ශක්තිය ලබා දෙන ධර්ම සාකච්ඡාවකින් හමුවීමේ අපේක්ෂාවෙන් කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා. විරාමයට යන මොහොතේ පෝෂණීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා හැමදෙනාම සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඒ උතුම් වූ කුසල ශක්තියෙන් ඔබ වහන්සේට මේ රැස් කරන්නා වූ සියලු කුසල ශක්තියෙන් ඔබ වහන්සේට ධර්මාවබෝධය පිණිසම වේවායි කියා ප්‍රාර්ථනා කරමිනුයි අපි කෙටි විරාමයකට යමු වෙන්නේ. හොඳයි, අපි විරාමයෙන් පස්සේ නැවතත් සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල සදහම් වැඩසටහන සමගින්. විශේෂයෙන්ම මෙත්නෙත් පාමුල සදහම් වැඩසටහනේ මුල් හෝරාව ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරපු කාරණා තවදුරටත් විග්‍රහ කර දෙන මෙත්නෙත් පාමුල සදහම් සාකච්ඡාව මේ හෝරාව පුරාවට දිගහරින්නට ඒ ඔස්සේ තවත් දහම් දැනුම වැඩි වර්ධනය කරන්නට අපි මේ අවස්ථාවක් කරගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ බොහෝ පිරිසක් මෙත්නෙත් පාමුල වැඩසටහන ශ්‍රවණය කරන වගේ අපි හැමදෙරෝනේ මේ වතාවෙත් ජන ප්‍රසාදය මත මෙත්නෙත් පාමුලේ බොහෝ වර්ධනයක් පෙන්눔 කරලා තිබෙනවා. ජනතාවගේ ආකර්ෂණයක් හිමි වෙලා තිබෙන නිසා මම හිතන්නේ තවදුරටත් එය වැඩි වර්ධනය වේවි. අපි දන්නවා නෙත් අහන ඇත්තෝ බොහෝ දෙනෙක් ඉරිදා උදෑසන වෙනකම් බලාගෙන ඉන්නේ කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ විසින් සිදු කරනු ලබන මේ ධර්මදේශනා මාලාව තමන් ශ්‍රවණය කරලා ජීවිතයට එක්කාසු කර ගැනීම අටියෙන් යුක්තව. එනිසා ඒ සියලු දෙනාට තමන්ගේ ජීවිතයට ධර්මයේ එක්කාසු කරගන්නට යන ගමනට තවදුරටත් ශක්තියක් ගෙනෙන්නට, නොදැනුණු කාරණා තවදුරටත් දැනුවත් භාවයට පත් කරන්නට මේ ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා. අදත් ධර්ම දේශනාව ඇසුරු කොටගෙන ඒ වගේම ඉන් පරිබාහිරවත් යම් යම් කාරණා තවදුරටත් පහදා දෙන අටියෙන් අපේ මෙත්නෙත් පාමුල වැඩසටහන තුළ සාකච්ඡාවට ඒ කාරණා යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. මා ගෞරවයෙන් නමස්කාර පූර්වකව නැවතත් මෙත්නෙත් පාමුල සදහම් සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා අපේ කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව. හාමුදුරනේ, ඔබ වහන්සේ ධර්ම දේශනාවේ සඳහන් කළා, ධර්ම දේශනාවේ අපට දැනුවත් භාවය ලබා දුන්න අපේ ජීවිතයේ අපි අත්විඳින කාරණා, විශේෂයෙන්ම කලකිරීම ගැන, ඒ වගේම හිත පිළිබඳව, හිතට ඇතිවෙන අරමුණු පිළිබඳව, ඒ විතරක් නොවේ අපි මේ කෙලෙස්
මල නිසා කොතරම් විනාශයක් අපේ ජීවිතයට අත් කරගන්නවාද කියන කාරණේ මේ සියලු කාරණා ඔබ වහන්සේ පහදා දෙමින් සිටී. අපි ප්‍රවේශය ලබා ගනිමු. ඇත්තටම හඳුරන්නේ කෙලෙස් කියන්නේ මොනවද? ඒ කෙලෙස් අපේ ජීවිතයට කොයි ආකාරයෙන්ද බලපෑම් මෙල්ල කරන්නේ? මේක පැහැදිලි කරගත යුතුයි. මොකද අපි නොදැනුවත්ව අපේ ජීවිතයට කෙලෙස් වැඩි වැඩියෙන් එක්කාසු වෙනවා. ඒ නිසා අපි අවබෝධයක් ලබා ගත යුතුයි. මොකද්ද මේ කෙලෙස් කියන්නේ? පින්නති ඔබ හැමතෙම අපි කෙලෙස් දුරු කොට ලබන ශාන්ත නිවනට මේ උතුම් සඳහන් මණ්ඩපය තුල සිද්ධ වන සියලු සාකච්ඡාවෝද පාරමිතාම වේවා කියන උත්තම ප්‍රාර්ථනාව මුල් කරගෙන පින්නති ඔබට මේ කෙලෙස් සම්බන්ධව අපි විග්‍රහ කරන්නටයි මේ මොහොතේ සිට බලාපොරොත්තු වන්නේ. කෙලෙස් යනෝ ධර්ම කොටාශයක්. කෙලෙස් කියලා කියන්නේ ධර්ම. එහෙමයි. එතකොට දැන් ධර්ම දේශනාවක් යන කුමක්ද? ඒතර කෙලෙස් දේශනාවක්. කෙලෙස් දේශනාවක්. තථාගතයන් වහන්සේ හැම විටකම අපට දේශනා කරන්නේ අපේ හද సంతානය තුල තියෙන ස්වභාවය ගැන. අපේ හදවතේ තියෙන සාමාන්‍ය ස්වභාවය තමයි කෙලෙස් වපුරවා තිබෙන වපුරවා ගත්තා වූ කෙලෙස් නැත්නම් වපුරන ලද්දා වූ කෙලෙස් වල අවශ්‍ය ඵලය ඊට සමාන්තරව නෙලා ගන්නා ප්‍රතික්‍රියාත්මක ශක්තිය නිසා තමයි මේ සිත කියන එක හැදිලා තියෙන්නේ. එහෙමනම් තථාගතයන් වහන්සේ මේ ධර්ම කියලා හඳින්නුවේ මනස තුල පහළ වෙන දේවල්. දැන් මා තවදුරට ඒ විග්‍රහ කළොත් ඔබට වඩා හොඳින් මෙහෙම පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, මනසට ධර්ම. එහෙමනම් මේ බලන්න මනසට ධර්ම කියලා කිව්වේ මොකද්ද? මනස පවතින්නේ ධර්ම පදනම් කරගෙන. ධර්ම යනු මොනවාද? කෙලෙස් වලට නමක්. එහෙමනම් මනස පවතින්නේ මොනවා තුලද? කෙලෙස් තුල. එහෙමනම් තථාගතයන් වහන්සේ මනෝ පුබ්බංගම ධම්මා හැම දෙයකටම ප්‍රමුඛ වන්නේ කුමක්ද? මනසට ප්‍රමුඛ වන ධර්මයි. මොනවද එහෙනම් ධර්ම කිව්වේ? කෙලෙස් නම් තථාගතයන් වහන්සේ නමක් පහළවන්නේ සසර පුරාවට සත්වයා ඇදබැඳ තබා ගත්තා වූ කෙලෙස් නොහොත් සංයෝජන මනසින් දුරස් කිරීමට අවශ්‍ය කරන උපාය මාර්ග කියා දීම සඳහා. එතන තමයි නිවන තියෙන්නේ. මම මෙහෙම කිව්වොත් කෙලෙස් වලින් වැසුණු ඉබේ මේ සිත තුල නිවන තිබේ. සිත රැඳුනොත් දහම් ගැබේ ඒ මොහොතේම නිවන් ලැබේ. කෙලෙස් වලින් වැසුණු ඉබේ මේ හිත තුල නිවන තිබේ. එහෙනම් නිවන වසා සිටින්නේ කවුද? කෙලෙස් වලින්. එහෙමනම් බුදු කෙනෙකු පහළවන්නේ ඇයි? කෙලෙස් කපා හරින මඟ කියා දෙන්නට. කොහොමද කෙලෙස් කපා හරින මඟ? කෙලෙස් කපා හරින මඟ හොයන්නට නම් ධර්මයේ ගැඹුරට යා යුතුයි. අපි හඳුරන්නේ දැන් කෙලෙස් වලින් දුරුණු සැනින් ධර්මය අවබෝධ වෙනවද? පැහැදිලිවම ධර්මය අවබෝධ වෙනවාය කියලා කියන කාරණය තුල මෙන්න මේක තමයි ගන්නට උමනා කරන්නේ. නිවන මතු වුණා කියලා කියන්නේ යලි කෙලෙස් ඉතිරි නැහැ කියන එකයි. හැම කෙනෙකුටම එක හා සමානව ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. නමුත් කෙලෙස් ඉවත් වීමෙන් රහත් භාවයට පත්වෙච්ච පිරිස ඉන්නවා. ඇතැම් උතුමෝ තතු පටිසම්භිදා සහිත මහරහත් බවට පත් වෙනවා. එහිදී ඊටාම ගැඹුරු තැනට ධර්මය ගෙන යන්නට පුළුවන්. මොකද තතු පටිසම්භිදා කිව්වේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා කියන මේ හතර. යම් කිසි කෙනෙකුට ධර්මයේ තාම ගැඹුරු අර්ථයක් වැටහෙනවා තව කෙනෙකුට නොවැටහෙන තරමේ. මම මගේ ධර්මදේශනාවේදී ඔබට මතක් කළා බුදු ගුණය ගත්තොත් අරහං බුදු ගුණය යනු කටපාඩම් කරපු ගිරව් වගේ පොතේ සටහන් දෙය සාකච්ඡා කිරීම නොව පිරිසිදු බුදු సంతානේ දැනෙන්නට පටන් ගන්නවා. මොකද්ද පිරිසිදු බුදු సంతානේ? බලන්න නවරහදී බුදු ගුණ පටන් ගන්න එතනින්නේ. සියලු කෙලෙස් වලින් දුරු වෙච්ච තැන තමයි පිරිවිතුරු බුදු හිත පිරිසිදු බුදු හිත පහළ වෙන්නේ. ඒ බුදු හිත මෙනෙහි කරත්ම බුද්ධාලම්බන ප්‍රීතිය කියලා එකක් අප තුළ පහළ වෙනවා. ආන් එතකොට කෙලෙස් දුරු වුණු මේ උත්තරීතර මට්ටම තමයි එතෙන්දී අපි අදහස් කරන්නේ. එහෙමනම් ඒ කෙලෙස් දුරු වුණු මට්ටම තුළ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව මතු පිටින් පේන තල දර්ශනයට වඩා ඊ타මත්ම ගැඹුරින් බුදු හදවත දිස් වෙන්නට පටන් ගන්නවා. ඒ තමයි අර්ථ කියලා කිව්වේ. තම ගැඹුරු තේරුම කියන එකයි. ගැඹුරින් අර්ථවත් වෙනවා කියන එකයි. ධම්ම කියලා කිව්වේ අන්න කෙලෙස් ඇති වුණු කෙලෙස් නැති වුණු ස්වභාවය ඊටා හොඳින් අඳුර ගන්නට පුළුවන්. ඒ වගේම නිරුක්තිය කියලා කිව්වේ මේ පදයක් මේ බුදු ගුණයක් වේවා වෙන දහම් පදයක් වේවා එහෙම නැත්නම් වෙන ඇහැට පෙනෙන ද්‍රව්‍යයක් වේවා
ඇතුළාන්තයේ තියෙන ගැඹුරු හේතුඵලය. ඒකට තමයි නිරුක්තිය කියලා කියන්නේ. ඒ නිරුක්තිය හොඳින් හඳුන ගන්නවා. මේක ඇති වුණු මූල ස්වභාවය හඳුන ගන්නවා කියන එකයි. දැන් සංකාර කියන පින් උපදවන්නට, පව් උපදවන්නට මොකද්ද බලපාපු නිරුක්තිය? බලපාපු නිරුක්තිය තමයි අවිද්‍යාව. අවිද්‍යාපත්‍ය සංඛාරා. ඒ නිරුක්තිය නොදන්න කෙනෙකුට හේතුඵලය කියන එක වැටහෙන්නේ නැහැ. ඒ වෙනත මේ අකුරක පදයක තියෙන මේ කාරණා නෙමෙයි මේ රහතන් වහන්සේට අවබෝධ වෙන්නේ. නිරුක්තිය වැටහෙනවා. එයා නිරුක්තියත් එක්කමයි යමක් ප්‍රතික්ෂේප කරන්නේ. එයා නිරුක්තිය තුල පිහිටලාම තමයි ලෝකයේ කියන එක දකින්නේ. පටිභාන කියලා කිව්වේ තාම පිරිපුන් නුවණක්. පිරිපුන් නුවණක්. තථාගතයන් වහන්සේ ඇතම් ශ්‍රාවකයන් බණ කියනවා අසාසිත අගය කරලා තියෙනවා. සාරිපුත්තය මම දේශනා කළා නම් මම දේශනා කරන්නේත් ඔය හැටියටමයි. නමුත් ඒක හැම ශ්‍රාවකෙක්ම බණ කියන වෙලාවේදී බුදුහාමුදුරුවෝ බදාලේ නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පටිභාන කියලා කියන්නේ බහු ප්‍රතිභානේ මුළු පුළුල් පරිචයක් යමක් යම් ප්‍රමාණයකට බුදුහාමුදුරුවෝ අවබෝධ කළා නම් ඒ අවබෝධයේ පිරිපුන් වශයෙන් වෙනවා. ආයිත් ඒකට එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න, සමාන කරන්න බෑ වෙන කිසි ධර්ම කොටාශයක්. ඒ විදිහේ සුවිශාල අවබෝධයක් පහළ වෙන්නේ කෙලෙස් දුරු කරන ගමන් සංසාරේ පාරමිතා පුරාගෙන පැමිණිච්ච ඊටම පුළුල් පරිචයක් තියෙන අයට. සියලුම රහතන් වහන්සේලාට සියලු අර්ථ වැටහෙනවා කියලා කියන්න බෑ. ඒත් නැවත නූපදින ස්වභාවය හදාගෙන තියෙනවා. දැන් කිසා ගෞතමීන් නැවත නූපදින ස්වභාවය හදාගත්තා මිසක් අත්ත ධම්ම නිරුක්ති පටිභාන නෙමෙයි. ඒ නිසා තමයි විශේෂයෙන් රහතන් වහන්සේලා කොටසක් වෙන් කරන්නේ සිව්පිලිසි බියාපත් මහරහතන් වහන්සේලායි කියා. ඒ කාරණා මත. හොඳයි. අපේ හැමතුනේ දැන් එතකොට කෙලෙස් අප තුල වර්ධනය කරන්නේ කවුද? දැන් අපි සාමාන්‍යයෙන් කියන කෙලෙස් මායя කියලා. ඒතර මායяද මේ කෙලෙස් අපේ තුල ඇති කරන්නේ නැත්නම් අපි විසින්ම? ඇත්ත වශයෙන්ම මාර කියන වචනේ හරි වැදගත්. මරණවා කියන තේරුමනේ මායя කියනකොට ප්‍රධාන වශයෙන් වෙන්නේ. එතකොට කෙලෙස් කියන්නේ අපිට මරණය උදා කරන දෙයක්. ඇයි මරණය උදා කරන්නේ? නැවත උපතක් සමග සම්බන්ධ කරමින්. කවුද සම්බන්ධ වෙන්නේ උපතක් සමග? කෙලෙස්. එක භවයකින් කෙලෙස් මරණවා. ඒ මැරෙන කෙලෙස් වල ඊළඟ භාගය අරගෙන ගොස් අප ඒ කෙලෙස් වලට සමාන්තර තැනක උපද්දවනවා. ඒ කියන්නේ මරණය කියන්නේ තනින් තැනකට ගෙනියන දෙයක්. ගෙනියන දෙයක්. එහෙනම් කෙලෙස් කියලා කියන්නේ මාරෙක් ඇත්තටම. කොහොමද? තැනක උපතව ලැබලා, තැනක දුක හෝ සැප ලබා දීලා, මරණාන්තයට අරගෙන ගිහිල්ලා, මරණාන්තයෙන් පසු නැවත උපතක් ලබා දෙන්න බැවින් කෙලෙසය මාරයක්. මාරෙක්. එහෙනම් පුද්ගල මාරෙක් නෙමෙයි, ඒ సంతానගත මාරෙක්. මාරෙක්. එතකොට අප විසින්ම ඒ වර්ධනය කරගන්නේ. සැබවින්ම ඒ නැති කරගත යුත්තේත් ඇති කරගන්නේත් මමමයි. ඇයි අපි හඳුනන්නේ අපිට ඒක හඳුනා ගන්න බැරි? කෙලෙස් හඳුනා ගන්න බැරි. දැන් බොහෝ වෙලාවට ගිහි සමාජය තුල කටයුතු කිරීමේදී මේක කෙලෙස්, මේක කෙලෙස් වලින් මිදුණු දෙයක්. එහෙම කියලා වෙන් කර හඳුනා ගැනීම අපහසුතාවයකට අපි නිරන්තරයෙන් ලක් වෙනවා. ඇත්ත වශයෙන්ම ලෝකයේ සමග අපි ජීවත් වෙන්නේ ධර්මය මුසු කරගත්ත දෘෂ්ටි කෝණයකින් නොවේ. ඉතින් හැම කෙනෙකුටම හැම වෙලාවෙම මේක පේන්නේ නැහැ. ධර්මයේ මුසු කරගෙන බැලුවොත් විතරයි. දහම් නැතින් බැලුවොත් විතරයි මේක හොඳින් පේන්න පටන් ගන්න. නැත්නම් කෙලෙස් වශයෙන් අඳුර ගන්න පුළුවන් වෙන්නේ නැහැ කාටවත්. විපාකයේ පෙනුනම ධර්මය ඇහුවම තේරෙනවා මට මේක මෙහෙම සිද්ධ වුණේ, මම මේක මේ විදිහට දැක්කේ, මා තුළ යථාර්ථය දකින, යථාර්ථයේ වසා දමන, මෝහ කරන මෝහය ඇති වෙච්ච නිසා. අන්න එතනයි කෙලෙස් උපදින්න මූලය කියලා. ඒක ඉපදුනේ කෙලෙස්යක් බව දන්නේ විපාක ලැබුණාට පස්සේ. හොඳයි අපි තව හිත පැත්තට පොඩ්ඩක් යමු. අපි හඳුනන ඇත්තටම හිත අපි හඳුනාගත යුතුයි. හැබැයි අපි හඳුනාගත් බොහෝ දේවල් අතර හිත හඳුනා ගන්නට අපට අපහසු වෙලා තිබෙනවා. සමහරු Taman කරපු කියපු දේවල් පිළිබඳ පසුතැවෙනවා. තවත් සමහර අය කරපු කියපු දේවල් පිළිබඳ අභිමානයටපත් වෙනවා. සාමාන්‍යයෙන් කියන මේක මට ඒ වෙලේ පහළ වුණ ගමන් මං කළා මිසක් ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි කියලා. ඒක පිළිගන්න පුළුවන් කතාවක්. වැරදි. ඒ ප්‍රකාශයේ වරද තියෙන්නේ මෙහෙමයි. ඕන් දකින්න තල දර්ශනය තුල ඇත්තටම හරි. එයාට හිතෙනවා මම මේක හිතලා කළේ නැහැ කියලා. මොකද අපිට කිසිවක් සිතින් නොසිතා ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. චේතනාවමයි හැමදේටම මුල් වෙන්නේ. ඒ චේතනාව ළඟම ක්‍රියාව සිද්ධ වෙන නිසා හිතෙනවා හිතලා කළේ නැහැ කියලා. නමුත් අපි හිතමු හෙට උදේට මං හොරකමක් කරනවා කියලා හිතනවා. එතකොට අන්න යාට දැනෙනවා මං හුඟක් හිතලා මේක කළේ. සාමාන්‍යයෙන් අපි සරල ජීවිතේදීත් කියනවානේ මේ දැන් ඔයා මට කැමතිද කියලා අහුවොත් තව හිතලා බලන්නට ඕනේ. අන්න එයාට තේරෙනවා මං හිතලත් බලලා අරන් තියෙන්නේ වැරදි තීරණයක්. සමහර වෙලාවල් තියෙනවා නොහිතා කළා වගේ කියලා හිතනවා. නමුත් හිතුවා ක්‍රියාව එතනම සිද්ධ වෙච්ච නිසා එයාට පේන්නේ නැහැ තමන් හිතාපු බව. ඔව් ඒ තුල තියෙන සමීපව නිසා දැන් උදාහරණයකට ගත්තොත් උපදිනවා පේනවා, පෙට්ටිය දාන්න මැරෙනවා පේනවා. නමුත් හැම ක්ෂණයක් තුළම සිද්ධ වෙන්නේ මොකද? මරණය. උත්පත්තිය සහවේදං මරණං ආගතං සදා. ඇයි හැම මොහොතකම මැරෙන බව පේන්නේ නැත්තේ? ඒක ඊතරම්ම වේගයෙන් සිද්ධ වෙන නිසා. එහෙමනම්
සිතුවිල්ල සමගම ක්‍රියාව ඉතාම සමීපව සිද්ධ වෙන නිසා හිතනවා අනේ මං ඒක හිතුවේ නෑ. මං ඒක එච්චර දුර හිතුවේ නෑ කියලා සමහරු කියනවා. ඔයාගේ හිත රිදෙන්නේ නැති. මට දැන් තමයි තේරෙන්නේ මං කිව්වේ වරද්දක් විත්තිය. මට දැන් තමයි තේරෙන්නේ මං කළේ වරදක් විත්තිය. අපරාධේ මං ඔයාට එහෙම හිත රිදෙනවා දන්නවා නම් මං ඒක කියන්නේ ඇත්තට මට සමා වෙන්න මං ඒක හිතලා කිව්වා නෙවෙයි. අර අන්තිම කැලේ නම් සම්පූර්ණයෙන් වැරදි. හොඳයි අර ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී කෙලෙස් පිළිබඳව පැහැදිලි කරන විට කිව්වා මේ අප වෙතට කෙලෙස් එන ආකාරයන් පිළිබඳ. ඇතම් හාමුදුරනේ අපි දකිනවා මේ ඔය දාන, ශීල, භාවනා මේ තුන් තැනදීම අපේ හිතේ කෙලෙස් මතුවෙන්නටත් යම් යම් අවස්ථාවන් උදා වෙනවා. දානයකදී දෙන්න පුළුවන්. දැන් වෙලාවට ශීල වැඩසටහනකදී වෙන්න පුළුවන්. ඒ වගේම ඒ විතරක් නෙවෙයි භාවනා කරන විට පවා ඇතැම් වෙලාවට කෙලෙස් වර්ධනය වෙන අවස්ථාවන් අපි දකිනවා. සමහරු යම් යම් දේවල් වලට රැවටිලා ඒ මතින් භාවනා කරන්නට පුරුදු වෙලා. දැන් අපි මෙහෙම හිතමු උදාහරණයක් ඔබ හරි. දැන් 10 දෙනෙක් ඉන්නවා අප අභියස වාඩි වෙලා. ඒ 10 දෙනාම කමටහන නිසි ලෙස පුළුවන් ශක්තිය ප්‍රමාණයට වඩලා දැන් වාඩි වෙලා ඉන්නවා. මම කියනවා වරුණ මහත්මයා ඔබ සෝවාන් මාර්ගයට පැමිණියා කියලා කියනවා. දැන් අනිත් 9 දෙනාටම මම කියනවා ඔබ තව උත්සාහ කළ යුතුයි. ඔබ තව උත්සාහ කළ යුතුයි. දැන් භයානකම උත්තරය ලැබිලා තින්නේ වරුණ මහත්මයාණෙනි ඔබට. ඇයි එහෙම කියන්නේ පුතේ? ඔබ තුල අහංකාරකමක් එන්න පුළුවනි අත්තුංකසන පරවම්බන කියලා කෙලෙසයක්. එහෙමයි. ඒකේ අදහස තමයි අනිත් අය දුර්වලයි මං තමයි දැන් මාර්ගඵල ලබාපු එක්කෙනා. ඉතින් මං අනිත් අයත් එක්ක වාඩි වෙන්න හොඳ නැහැ. දැන් මං ටික පොඩි උසපුටුවක වාඩි වෙන්න ඕන. උසපුටුව හොයන්නේම එහෙම જાතිය මිනිස්සු. පන්සල් වලත් ඉන්නේ මම ටිකක් වැදගත් තාල කෙනෙක්. දැන් සමහර පන්සලුත් වර්ග කරගත්ත මිනිස්සු ඉන්නවනේ සමාජයේ. පින් කරන්න ගිහිල්ලා පව උපදවා ගන්න අය. මේක අහවල් පන්සලට යන්නේ අහවල් කුලයේ අය විතරයි. අහවල් නිකායේ මහාන වෙන්නේ අහවල් කුලයේ අය විතරයි. දාන ගේන්නේ මේ අය විතරයි. දාන ගේන්නේ ඒ අය විතරයි. ඔය විදිහේ කල්පනාවල් එනකොට දැන් මොකද උනේ? පින අස්සෙම කෙලෙස් ඉපදිලා මාන්නෙකුත් ඇති වෙලා. අත්තුක්කසන පරවම්බන කියන්නේ මහා භයානකම එකක්. Taman උසස් කොට අනුන් පහත් කොට සලකන ස්වභාවය අර පින් පොලේම පහළ වෙන්නට පුළුවන්. දැන් ඔය මේ ඊටාම භයානක තත්ත්වයේ තමයි මේ කාන්තාවන් පැවිදි වෙලා ඉන්න එක. මේ මෙහෙණි ශාසනයයි භික්ෂුණී ශාසනයයි දැන් මේ දවස්වල ලොකු ගැට්ටනියක්. භික්ෂුණීන් වඩින්නේ නැහැ මෙහෙණින් යන දානෙට, මෙහෙණින් වඩින්නේ නැහැ භික්ෂුණීන් යන දානෙට. මොකක්ද හඳුනේ දෙකේ වෙනස? මේ දැන් භික්ෂුණීන් කියන්නේ අර මහා ප්‍රජාපති ගෞතමීගෙන් පැවත වැඩියා වූ මහරහත් මෙහෙණින් වහන්සේලා සහ කල්යාණ පුතඥ භික්ෂුණීන් වහන්සේලා වැඩ හිටියනේ. ඒ ශාසනයේ මුළුමනින් අන්තර්ධාන වුණා කියන ප්‍රකාශනයක් රාවයක් ලෝකේ තිබුණා. දැන් නැවත වාරයක් මේ භික්ෂුණී ශාසනය පිහිටවන්නට පුළුවන් කියලා දැන් එක් කණ්ඩායමක් භික්ෂුණීන් බවට පත් වෙලා. එහෙම ව්‍යවස්ථාවක් එහෙම මොනවාද දෙයක් තිබෙනවද හඳුරන්නේ? ව්‍යවස්ථාවක් තියෙනවා. අෂ්ටකරු ධර්ම ගැන යම්කිසි ප්‍රකාශනයක් ඉතිහාසයේ තියෙනවා. නමුත් මම නම් භික්ෂුණී ශාසනය අනුමත කරන කෙනෙක්. හේතුව මේ එක එක්කනාගෙන් එක එක්කනාට දෙන්න ඕන එකක් මේ මහානකම කියන එක මේ භික්ෂුණී භාවය හෝ මේ උපසම්පදාව හෝ කාගෙන්වත් කාටවත් දෙන්න ඕන එකක් කියලා මම නම් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ගැහැණු පිරිමි දෙපාර්ශ්වයෙන් මේක අයිති දෙයක්. පැහැදිලි වශයෙන්ම. දැන් සමහරු කියනවා නේද මේ මම අහවලා මේ පොට්ටනිකාරයෙක්. එහෙම කියනවා මේ මහානවිත හාමුදුරුවන්ට. එයාට මේ ගුරුවරයෙක් නැහැ. පරම්පරාවක් නැහැ. ඉතින් දැන් මම මෙහෙම ඇහුවොත් බුදුහාමුදුරන්ට ගුරුවරයෙක් හිටියද? ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. අපි බුදුහාරගේ ශිෂ්‍යෝ නම් අපි එමඟ යන්නට ඕන. ඒක විවාදාපන්න මොහොතක්. ඒ කියන්නේ අපි යම් ආකාරයකට කොටුවක හිර වෙලා ඉන්නවා. කොටුවක සහ සම්ප්‍රදායික හිර වෙලා ඉන්නවා. දැන් වරුණ පුතාට හිතුනොත් මට පංචශීලයට වඩා හොඳයි ස්ථාවර දස සීලයක පිළිපදින්නට ඕන කියලා. මගේ පොඩි පෞද්ගලික කැමැත්තක් තියෙනවා. ඔබ හුදකලාව පැවිදි වෙනවා නම් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ මහාන වෙන්නේ දාන වැළඳීමේ අරමුණෙන්වත් සංඝික දානට යන එකේ අරමුණෙන්වත් හාමුදුරුවොත් එක්ක එකට ගැළපිලා එක්කෙනා පස්සේ එක්කෙනා යන්නවත් නෙමෙයි. ඔබ මහාන වෙන්නේ බුදුහාමුදුරන්ගේ ශාසනය නම්. ඔබ ඒ ශිල්පද ටික පිළිගත්තා නම් ඔබට පැවිද්ද පිහිටනවද නැද්ද? පිහිටනවා. මේ පැවිද්ද පිහිටන්නේ ගුරුවරයාගෙන් ගෝලයට දෙන එක මතද? පුතග්ජන භාවයෙන් ආර්ය මාර්ගයට යන්න හිතාගෙන ස්ථාවරව සීලයක පිහිටන එක මතද? ශීලයක පිහිටන එක මත. දැන් එතකොට භික්ෂුණී ශාසනයක් නැති වෙන්න විදියක් නෑ. මේක කාගෙන්වත් දුන්නු අහවල් සර්ටිෆිකේට් එකක් නෙමෙයි. භික්ෂුණී ශාසනය දුන්නේ කියලා මේ භික්ෂුණීනොත් උඩ පනිනවාට පේනවා. ඒ නිසා මම මේ භික්ෂුණීන්ට කියන්න ඕන. එතකොට මෙහෙණින් වහන්සේලා කියන්නේ? දැන් මෙහෙණින් වහන්සේලා කියන්නේ උපසම්පදා නොවෙච්ච. කඩ කොට සිවුරු අඳින්නේ නැති. ඒකේ අපේ තියෙනවා දැන් විනය ශික්ෂා ප්‍රඥප්ති කියලා જાතියක් තියෙනවා. තථාගතයන් වහන්සේ වරින් වර විනය ශික්ෂා ප්‍රඥප්ති පැනෙවුවා. මුලදී කිසිම විනය ශික්ෂා ප්‍රඥප්තියක පිළිතල නෙවෙයි උපසම්පදා වුනේ. අදම පැවිදි වුණා නම් එවලම උපසම්පදා. එහෙම.
ප්‍රවර්ජ්‍යා උපසම්පදාව ලබාගත්තා කියලා අපි කියනවා. පැවිදි උපසම්පදාව ලබාගත්තා. දැන් අද පැවිද්දට වඩා හුඟක් මෙහා උපසම්පදාව. අද තියෙන්නේ සම්මුති පැවිද්දක් හා සම්පොති උපසම්පදාවක් මිස මම දකින්නවා භික්ෂුණී ශාසනය පවතිනවායි කියන කාරණේ. ඒක කාටවත් බිඳෙනවා කියලා කියන්නේ මේ පුද්ගල પરම්පරාවෙන් අපික බිඳෙන්නේ නැති. නමුත් දිගට පවත්වාගෙන යන්න පුළුවන්. එතන නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ පුතා. භික්ෂුණීන් තුල ලොකු අහංකාරකමක් තියෙනවා. එහෙම. ඊළඟට ඔවුන් භික්ෂුන් වහන්සේලා හා සමානයි කියන ආඩම්බරකාරී හැඟීමකුත් දැන් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට ඈතින් පුටුව තිබ්බොත් කැමති නෑ. එක පේලියට ඉඳගෙන ඉන්න ඕන. ඒ වගේ මේ අප්‍රාංශ මහ රාශියක්. ඔය එකක්වත් නෙවෙයි පැවිද්ද කියලා කියන්නේ. බොහොම නිහතමානී එකක් නේ. ඉතින් දැන් මෙහෙණි දැන් මේ මහාන වෙලා නිවන් දකින්න මහාන වෙලා මෙහෙණිලයි භික්ෂුලයි දැන් භික්ෂුණීලයි දැන් මහා අමුතු විභේදනයක් තියෙන්නේ. නොදැනුවත්ම කෙලෙස් වලට ගොදුරු වෙනවා. කෙලෙස් විතරක් නෙවෙයි මේ අමුතු සම්ප්‍රදායක හිර වෙලා නිවන තියෙන ඉසව්වත් කොහෙද කියලා මෙයක් උන්ට තේරෙන්නේ නැහැ. ඒකයි මට තියෙන කනගාටුව. මට හිතෙනවා මට ආපහු තනියම පැවිදි වෙන්න පුළුවන් වුණා නම් මං ආයෙත් තනියම පැවිදි වෙනවා. දැන් විවිධ කුල પરම්පරාවල ශිෂ්‍යෝ ඇවිල්ලා පැවිදි වෙන්න අහනවා. නමුත් ඇතැම් තැනක මේ මම වුණත් හිර වෙන අවස්ථාවල් තියෙනවා කුල වංශය දිහා බලලා. ඇයි අපි හඳුනන්නේ කුලේ බලපාන්නේ? කුලේ බලපාන්නේ මේ රජවරු ඒ නිකායට දුන්න වරප්‍රසාදනේ. වරප්‍රසාද. ඒ නිකායට වරප්‍රසාද දීලා කිසිම පහළ මට්ටමේ සම්මත කුලයකයි පැවිදි කරන්න බෑ. මේ කුලේ පැවිදි වෙන්න ඕන අහවල්ලායි පමණයි. ඒක බුද්ධ ආගමේ ශාසනයක් නෙමෙයි. රජුරුවන්ගේ ශාසනයක්. ඒක රාජ ශාසනය මිස බුද්ධ ශාසනය නෙමෙයි. කවුරුහත් හිටියේ නැත්නම් උපසම්පදා කරන මම මගේ ගෝලෝ තනියම උපසම්පදා කරනවා. ඒ කියන්නේ එතකොට අහෙන් බැලුවොත් එහෙම අපිට බුද්ධ කාලීන සමාජයේ සෝපාකලට එතකොට සුනීතලට ශාසනයට එන්න හැකියාවක් නැහැ. මේ දැන් බැරි වෙලා හරි ඒ කාලේ මේ නිකායේ තිබ්බනම් පළාත එන්න හම්බෙන්නේ. පුදු කියන්නේ මේක ලස්සන. බුදුහාමුදුරුවන්ගේ වැඩ හිටි කාලේ තමන් වහන්සේගේ ශාසනේ ශාක්‍ය කුලී ඉපදිච්ච බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනයට ඕන කෙනෙකුට එන්න ඉඩ දුන්නා. අද උපසම්පදාවට අරගෙන ගියාම ඇතැම් නිකායක පහළ සම්මත කුලයක කෙනෙක් යන්න ඕන. එයා උපසම්පදා කරන්න බෑ කියනවා. දැන් බුදුහාමරටත් වඩා දැන් ඉන්නේ අක්කෝ ඉහළද නැද්ද? ඒක එහෙම වෙන්න පුළුවන්ද? තර්කානුකූලද? ඒ නිසා අපි මෙන්න මේ අන්ධකාරයට උත්තර දෙන්න ඕන පුතයි කොට විශ්සලා. මේ තියෙන කෙලෙස් වගුරුවා ගත්ත මාන්නේ ඔඩුවට ගත්ත සම්ප්‍රදාය කරගහගත්තු තත්ත්වයක්. ඒ නිසා ඒක අපි හදාගන්න. මම හිතන්නේ ඇත්තටම කෙලෙස් වලින් ගැලවෙන්නට හිතාගෙන අපි ධර්මයට නැඹුරු වීම තුළ ඇතැම් වෙලාවට ධර්මයේ විසින් අධර්මයේ මතුවෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක් පිළිබඳ තමයි අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කරමින් සිටියේ. සැබවින්ම ඔබ පිළිගන්නවාද මං හිතන්නේ මේ රටේ මේක අසා සිටින මේ මොහොතේ අපහ සම්බන්ධ වෙන සියලු වියතුන් අවිවාදාපන්නව මේක පිළිගන්නවද නැද්ද කියන එක මට ලිඛිතව ලියන්නට කියා අපේ මෙත්නෙත් පාමුලට ඔබ ආරාධනාවක් කරන්නට අපි හැම වෙලාවෙම වියතුන්ගේ අදහස් අපිට වැදගත්. සම්ප්‍රදාය කරගත්ත මෝඩයන්ගේ අදහස් වලට නෙමෙයි මම මුල් තැන දෙන්නේ. ඒ සියලු දෙනාට අපේ ඉඩ අවකාශ වෙන් කරනවා. ඔබ ලියන්න මෙත්නෙත් පාමුල net fm තැපැල් පෙට්ටිය 2045 කොළඹ. මෙත්නෙත් පාමුල net fm තැපැල් පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිනයට ඉදිරියේදී අපි එයත් පාදක කරගන්න මේ සාකච්ඡාවට ඒ ඔස්සේ තවදුරටත් මෙය සංකතනයක් බවට පත් කරන්නට අපේ හාමුදුරුවෝ හැමදෑම කියන ධර්මයක් තර්කයට ඉඩ තිබිය යුතු තැන අවස්ථාවක් උදා කර දෙන්නට ඇතැම් වෙලාවට සිදු වෙනවා. එය ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණේ. ඒ නිසා ඒ තර්කයට ඒ සංකතනයට අපි ඉඩ අවකාශ වෙන් කරනවා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ අර කියපු කාරණාවට මම නැවතත් සේන්දු වෙන්නේ. ඔබ වහන්සේ කිව්වා අර කෙලෙස් පිළිබඳව කියන කාරණාවේදී අපි සම්ප්‍රදාය පොඩ්ඩක් බිඳින්න ඕන. බිඳලා එහාට යන්න ඕනෑ කියන කාරණය. යම් කෙනෙක් කිව්වොත් එහෙම මං ගෙදර ඉඳලා සීල් ගන්නවා. මං පන්සලට යන්නේ නැහැ. එතකොට සම්ප්‍රදාය බිඳීමක්. එය නිවැරදි වෙන්න පුළුවන්ද එතකොට? මා කිව්ව මූලික පදනම දැන් මෙන්න මේකයි අපට ජීවිත කීපයක් තියෙනට ඕන මේ ජීවත් වෙනකොට මං හිතන්නේ ඒක මේ මිනිස්සුන්ට ටිකක් අර ඉහළ මට්ටමේ වචන වලින් කිව්වමත් හොඳයි. දැන් everyday life ඒ කියන්නේ අපිට දිනපතා දෛනික සමාජ ජීවිතය දිනචරියාව private life හැම කෙනෙකුටම තියෙන අතිශය පෞද්ගලික වූ ජීවිතයක්. ධම්ම life ධර්මයට ගැලපා ගත යුතු ජීවිතයක්. සමහර ධම්ම life එක everyday life එකත් එක්ක මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ දෙක අතර නිරන්තර ඝර්ෂණයක් එන්නට පුළුවන්. ඔබ අහන්නේ ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් ඇත්තට. එහෙමයි. දෛනික ජීවිතය කියවන්නේ ගෙදරනේ. පොය කියලා කියන්නේ ධම්ම ලයිෆ් එකක් ගෙවන්න තියෙන දවසක්. එහෙමයි. එතකොට ඒකට අපි හිතනවා ධම්ම ලයිෆ් පන්සලේ everyday life ගෙදර. දැන් මිනිස්සුන්ට වෙලා තියෙන ලොකුම අකටයුත්තත් ඔක තමයි. බණ අහන තැන අපරාධ කියන්නේ පන්සලේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියන තැන ඉන්නේ. ගෙදර ආපුලේ ඉඳලා නයි පිමිනවා. පූස් ගන්නවා නැන්දා ලේලියට ලේලි නැන්දාට. ඒක තමයි ඇත්ත. පුළුවන්ද ගෙදර ධම්ම ලයිෆ් එකක් ගෙවන්න කියන කාරණේ. ඒ කියන්නේ සීලයක් ගත කරන්න බැරිද ගෙදරක? මේක තමයි අහන්නේ මං.
පන්සල්ම යායුතුද සීල සමාදන් වෙන්න? පන්සලේ කා ළඟද සීලේ තියෙන්නේ කියන කාරණය. බුදුහාමුදුරුවෝ ගාවද? බුදුහාමුදුරුවෝ විහාරේ වැඩ ඉන්නවා. හාමුදුරුවෝ ගාවද? හාමුදුරුවෝ සීලයක් රකිමින් සිටින කෙනෙක්. සීලේ නිමා කළ කෙනෙක් නොවේ. නමුත් අපට වඩා අධි සීලයක පිහිටලා ඉන්න කෙනෙක්. උන්වහන්සේ සමීපයේ සිල් ගන්නට පුළුවන් නම් සීලය anu විනය කර්මයක්. සිල් සමාදන් වෙනවා කියන්නේ විනය කර්මයක්. සාමණේර ජීවිතය කියන්නේ විනය කර්මයක්. උපසම්පදාව කියලා කියන්නේ විනය කර්මයක්. එතකොට ඒ උපසම්පදා විනය කර්මය පැවිදි කිරීමේ විනය කර්ම ඔබ දන්නවා හාමුදුරු ළඟට ගිහින්මයි අපි සම්පූර්ණ කරගන්නේ. අනිත් පැත්තෙන් බැලුවම මා කිව්වා තනියම උපසම්පදා වෙන්නත් පුළුවන්. තනියම මහාන වෙන්නත් පුළුවන්. එතන තියෙන්නේ විනය කර්ම නොව. එතන මම මුල් කරගත්තේ මොකද්ද? සීලයයි කේන්ද්‍ර කරගත්තේ. තේරුණා නේද? විනය නීති කොහොමද පැනෙන්නේ පස්සේ. මෙන්න මෙතන තමයි දර්ශනය. මුල් බුද්ධ කාලේදී බුදුහාමුදුරුවෝ ළඟට ආව තුනුරුවන් සරණ ගියා පැවිදි උපසම්පදා වුණා. ටික කලක් යනකොට කිව්වා විනය නීති පනවන්න බුදුහාමුදුරුවෝ කිව්වා මම විනය නීති පනවන්නේ අවශ්‍ය කාරණා යෙදුනොත් විතරයි. දැන් අපේ රේරුකාණේ තන්දිමනාකාරෝ පොතක්ම ලස්සන පොතක් ලියලා තියෙනවා බුද්ධ නීති සංග්‍රහය කියා. ඒකත් හරි වටිනවා. විවිධ තැන් වලින් ගත්තා වූ තම සුන්දර හරවත් ගැඹුරු කාරණාවල් එතන තියෙන්නේ. එතකොට මා හුදකලාව ලබා ගත යුතුයි කිව්වේ සීලය. විනයට නම් බාහිරයත් එක්ක එකතු වෙන්න ඕන. එහෙත් විනය බාහිර අයගෙන් ගත්තත් මොකටද? අධ්‍යාත්මිකව ඒ විනය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. එහෙනම් මේ විනයානුකූල ජීවිතයක් ගෘහස්ත ජීවිතය තුළ ගෙවන්න පුළුවන් නම් හිතින් සිල් සමාදන් වෙලා සිල් සමාදන් වූ කෙනෙකු පන්සලේ කරන ක්‍රියාකාරකම් ටික එලෙසින්ම gedara කරන්න පුළුවන් නම් ස්ථානයේ නෙවෙයි වැදගත් වෙන්නේ సంతානයයි. ඒ නිසා gedara සිල් ගැනීම හොඳයි. එහෙත් පුළුවන් ද විනය කර්ම ටික රකින්න කියන කාරණේ ඊළඟට එමු. පන්සලේදී අනුන්ගෙන් ආහාර ටික ඉල්ල ගන්න ඕන. ඇයි? බික්ක තීති බික්කු. එදාට අනුන්ගෙන් සිඟමන් යද්ද ජීවත් වෙන දවසක්. එතකොට කෝ ගෙදර තමන්ම උදේ උයාගෙන හැලිය ළඟට ගිහලා බෙදාගෙන අරගෙන අවිල වාඩි වෙනවා නම් කෝ පිළිගන්නවන්න කෙනෙක්. මොකක්ද දෙන්නේ? තමාගේමයි මේවා කියන ආඩම්බරේ එනවා. අතින්දී අනුන්ගේ දේ භුක්ති විඳිනවා කියන හැඟීම එනවා. අනුන්ගේ දේ ලැබෙන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ නිසා. එහෙනම් අපි බුදුහාමුදුරන්ට ඇති ණය පිළිබඳව බයක් පහළ වෙන්න ඕනේ. ආන් ඒ බුදුන් සන්තක දේ පරිහරණය කරන මට ඒ සඳහා වූ පිළිවෙත් ගෙදරදී පුරන්න පුළුවන්ද බැයිද කියන ස්ථිරම පැහැදිලි තීරණයට එන්න. බෑ ගෙවල් වලදී කරන්න. අපි හැමෝටම අවසාන ප්‍රශ්නය. අපි පන්සලට යනකොට ලොකු ආධ්‍යාත්මික වෙනසකට හුරු වෙනවා. දැන් අපි පන්සලට ඇතුළු වෙන තැනදීම හිතේ එච්චර වෙලා තිබුණු කලබලකාරීත්වයේ සංයමයක් නැතිකම එහෙම් පිටින්ම පහව යන අවස්ථාවන් උදා වෙනවා. මේක මොකක් හරි විශේෂත්වයක් තිබෙනවද පන්සලට ඇතුළු වීමත් එක්ක? සැබවින්ම අප බාහිර වශයෙන් නිර්මාණය කොට තිබෙන නිර්මාණයන්, ඒ කියන්නේ අපේ නෙතඟට ගැටෙන්නා වූ අරමුණු, සවනතට වැදෙන්නා වූ අරමුණු, ඇත්තටම අර ගෘහස්ත ජීවිතය හා අර්ධනාගරික හෝ නාගරික ග්‍රාම්‍ය ජන ජීවිත ගෙවන අයට තියෙන කලබලකාරී පරිසර රටාව නොවේ. දකින්නකොට අහස් කුස සිමෙන කොත් කැරළි සහිත ස්තූපය පළවෙනිම අපෝ සංවර කරන්නට හේතුවක් වෙනවා. ඊළඟට බුදු කුටිය තවත් දෙසකින්, තවත් පැත්තකින් ශාන්ත ස්වරූපයෙන් වත පිළිවෙතෙහි නිරත වෙන ස්වාමීන් වහන්සේලා. දැන් ඔය සංදේශකාව්‍ය ගැන කියනකොට හෙරණ සික කියති හෙරණෝ තනින් තන. කනට ඇහෙන්නේ තැන් තැන් වල සාමණේරයෝ හෙරණ සික පාඩම් කරනවා. පිරිත් පද ඇහෙනවා. කෙනෙක් බුදුගුණ ගායනවා ඇහෙනවා. කෙනෙක් බොරජාණන් වහන්සේ වටා ප්‍රදක්ෂිනා කරනවා පෙනෙනවා. ඊළඟට ධාතුන් වහන්සේලා වැඩි ඉන්නවා. උන්වහන්සේලාගේ අමුතුම ආධ්‍යාත්මික සිසිලසක්, බොරජාණන් වහන්සේගේ අමුතුම ආධ්‍යාත්මික සිසිලසක් නිකුත් වෙනවා. මනසක් අතිශයින්ම සංයමයට පත් කිරීම සඳහා බොරජාණන් වහන්සේ උපනිශ්‍රයයි. ඊළඟට සිසි සුවය විහිදුවන අනන්ත දේව මණ්ඩලය රැස්වී වැඩ ඉන්නවා. ඒ සියලු දෙනාගේම ඒක රාශී වීමත් එක්ක මනස වෙනස් වෙනවා. මිදුලතු ගාල පවතින්නේ යම්කිසි රිද්මයකට රටාවක. හොඳයි. ඒ අසිරිමත් වූ ආශිර්වාදය විහාරස්ථානයකට ගියාම ලැබපු බොහෝ අය ඉන්නවා. ඒ අය තමයි අපිට හැම විටම පන්සලට ගියාම දැනෙන සුවය පිළිබඳව කතා බහ කරන්නේ. අද අපේ වැඩසටහන නිමාවට පත් කරන්න කාලය ඇවිත් තිබෙන්නේ. විශේෂයෙන්ම සම්ප්‍රදාය බිඳින්න ඕනද නැද්ද? බිඳිය යුත්තේ කෙසේද? ඒ තුළ ධර්මයට, ශාසනයේ පැවැත්මට හානියක් සිදු වෙනවාද නැද්ද කියන කාරණය විමසිලිමත්ව බලන කෙනෙකුට මේ දේශනාව සාකච්ඡාව බොහෝ වැදගත් වූ දේශනාවක් සාකච්ඡාවක් වුණා. නමුත් මං හිතන්නේ මෙය හරි හැටි අවබෝධ කර නොගත් යම් කෙනෙක් මේ සම්ප්‍රදාය බිඳින්නට, සංස්කෘතිය කඩන්නට උත්සාහ දරුවොත් එහෙම ඒ තුල මහා විනාශයක්මයි වෙන්නේ. ඒ නිසා
අවබෝධයෙන් පර්යේෂණාත්මකව අපේ හැමදෙරු සිහිපත් කරපු කාරණේ හොඳට විමර්ශනය කරලා පර්යේෂණ කරලා මේ කටයුතු කළේ කියලා. එහෙම නැතුව අයාලේ හිත යන විට ඒට ඕන ආකාරයට ධර්මය හසුරුවන්නට ගියොත් එහෙම අපට අපේ ජීවිතයේ තිබෙන වටිනාම සම්පත අපට අපේ ජීවිතය තුළ ලබන්නට තිබෙන ඉඩකඩ ඇහිරි යනවා. ඉතින් ඒ නිසා ඒ කෙරෙහිත් සැලකිලිමත් වන්නට ඔබට ආරාධනා කරමින් අද වැඩසටහන නිමවට පත් කරන මොහොතේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වටා එකතු වෙලා ඉන්න අයට ආශිර්වාදකට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඔබ වහන්සේ පෙළඹෙන ඒ උතුම් කටයුත්තටයි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නේ. වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් මේ පූජා භූමියේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අපකැපව දායකත්වයේ දරන සමස්ත ශ්‍රී ලංකා වාසී සදහැවතුන් හැමදෙනාටමත් ලෝකවාසී සියලු පින්නතුල්ලාට පිනති සිතින් පොදුවේද ආශිර්වාද කරමින් මේ වසංගත යුගයේ කිසිදු ආබාධයකින් තොරවන්නට, පින්නත් ඔබේ හදගැව තුළ පවතින උතුම් ප්‍රාර්ථනාවන් සමෘද්ධ වන්නට අපගේ ආශිර්වාද ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියා ප්‍රාර්ථනා කරමින් අද දවසට අපට දායකත්ව කීපයකට පුණ්‍ය අනුමෝදනා කරන්නටයි අවස්ථාව උදාපත් වෙන්නේ. KMD කරුණාරත්න පින්වත් මහත්මයා අංක 28න් 1 ඌරුවල නැදුම් ගමුවේ සිට රුපියල් 25000ක දායකත්වයක් දරමින් අභාවයට පත් වුණු DK කරුණාරත්න සමරකෝන් පින්වත් මහත්මයාටත්, ලලිතා කරුණාරත්න අලගියවන්න මහත්මියටත්, මල්ලිකා ගුණවර්ධන මහත්මියටත්, එසේ නොවේනම් එම සදහැවතුන්ගේ ආදරණීය දෙමව්පියන්ටත්, ඔගෙන් බන්දුලහ කිත්සිරි කියන සහෝදරයන් ඇතුළු මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත් හැමට නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කර තිබෙනවා. ඔගෙම ලීලාරත්න උඩවත්න මහත්මයා, රංජිත් ප්‍රේමචන්ද්‍ර මහත්මයා මහවත්ත දොඩංගොඩ කළුතර සිට රුපියල් 80000ක බරපැනක් පිළිගන්වමින් 2021 9 මාස 28 දිනට අභාවයට පත් MK කරුණාවති පින්වත් මෑණියන් වහන්සේටත්, වසර 2කමාරකට පෙර අභාවයට පත් වුණු හබක්කල පින්වත් මෑණියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත් හැමට ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඔගේ මේ පූජා භූමියට නිරන්තරයෙන් වාර්ෂිකව දාන මහා පින්කම් සිද්ධ කරමින් අපේ දුක සැප සොයමින් බලමින් සිදු කරන පින්කම් වගේ මේ පින්කමේ ආශිර්වාදයත් අප වෙත පිරිනමා තිබෙනවා. එල්ලේ විජේනායක පින්වත් මහත්මයා ඇතුළු හිතමිතුරන්ගේ දායකත්වය සපයා තිබෙනවා. වීරගිරි නාවිවන දකුණේ සිට රුපියල් 35000ක බරපැනක් පූජා කොට තිබෙනවා. අපටත් සෙත්සු අධිෂ්ඨාන කරලා සියලු දෙනා නමින් මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන උතුම් ප්‍රාර්ථනාවයි එම සදහැවතුන්ගේ හිත තුළ පවතින්නේ. වගේම විමලා පනාගොඩ පින්වත් මහත්මිය අංක 15 මෝරද්ද පාර මාකන්දර පිළියන්දල සිට රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් අභාවයට පත් වුණු අමරදාස පනාගොඩ ආදරණීය මල්ලීටත්, කුසුමලතා පනාගොඩ පින්වත් නැගණියටත්, සංසාරගත සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගීතා සිංහබාහු පින්වත් මහත්මිය අංක 19 හොරණ බැල්ලපිටිය සිට රුපියල් 30000ක බරපැනක් පූජා කරමින් අපට සෙත් පතා තිබෙනවා. නිදුක් නිරෝගී චිරජීවනයටත් මේ ආත්ම භාවයේම නිබ්බාන සාන්තිය දිනා ගැනීමට ශක්තියක් ලැබේවා කියා. ඒ වගේම කුලින්, රදින්, මෙනුලි, ප්‍රසාදී, පවනි යන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් 90 ගත කරන ආදරණීය අම්මාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඊට ගෞරවයෙන් වගේම එල් තෙන්නකෝන් මැණිකේ පින්වත් මහත්මිය උඩ තිබ්බටුවාව උහුමිය කුරුණෑගල සිට රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් අපට සෙත් පතා තිබෙනවා. ඒ වගේම මෙතුමියගේ ආදරණීය ස්වාම පුරුෂයාණන් වන පියතිස්ස මහත්මයාට, ඒ වගේම පුතා සිසිර උදයකාන්ත, ලේලඩිය දේවිකා, ඒ වගේම ආදරණීය නිලෝකාදුව, බෑනා, රොසාන්ත, මිනිපිරිය, ගිමන්ෂා යන අයට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ වගේම අභාවයට පත් වුණු දෙමව්පියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරලා තියෙනවා. SGR පුෂ්පිකා දමයන්ති පින්වත් මහත්මිය, SGR සෙනරත් ප්‍රනාන්දු අංක 111න් 1 කැන්දලියද්ද පාළුව ගණේ මුල්ල සිට රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් අභාවයට පත් වුණු NGR කරුණාරත්න ආදරණීය පියතුමාණන්, සමන්ලතා ආදරණීය මෑණියන්ට සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කර තිබෙනවා. අපටත් සෙත් සුව ප්‍රාර්ථනා කර තිබෙනවා. ඉතින් මේ සියලු දායක දායිකාවෝ තම තමන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් සඳහා තැබූ කළ මේ උතුම් මහා පින්කම හේතු වේවා. පින් අනුමෝදනාවෙන් තවදුරටත් පිනක් රැස් කරගන්නට ඒක රාශී වෙච්ච ඔබ හැම දෙනාගේමත් සියලු ප්‍රාර්ථනා ඒකාන්තෙන් සමෘද්ධ වේවා, සමෘද්ධ වේවා, සමෘද්ධම වේවා කියලා අධිෂ්ඨාන කරනවා. තෙරුවන් සරණයි. ඒ ගෞරවනීය පුණ්‍ය අනුමෝදනාවත් එක්ක අපි අද දවසේ මෙත්නෙත් පාමුල වැඩසටහනෙන් සමුගන්නවා. විශේෂයෙන්ම මෙත්නෙත් පාමුල හපු ඔබට අපි සිහිපත් කරනවා මේ විහාරස්ථානයේ සිදුවෙන කටයුතු පිළිබඳව සොයා බලන්නට 071
4.222.844 අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේගේ දුරකථන අංකයට කතා කරන්න. එහෙම නැත්නම් කාර්යාලාංකය 0713 ඒ ගෞරවනීය ආරාධනාවත් සිදු කරමින් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට තව බොහෝ කාලයක් බොහොම සුවෙන් වැඩ හිඳින්නට පවතිනා වූ රෝගාබාධ ඇතනම් ඒවා ඉක්මනින්ම සමනය වන්නට මේ මහා කුසලයේ ආශිර්වාදාත්මක පින්කමක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ අප සියලු දෙනා රැස් කළ උතුම් කුසල ශක්තිය අපේ ස්වාමීන් වහන්සේට කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සඳහාම වේවා. උතුම් වූ ධර්මාවබෝධය අපේ හාමුදුරන් වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයම සාක්ෂාත් කරගන්නට සියලු කුසලයෝ පාරමී ධර්මයක් වේවායි ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් සමුගන්නෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.